සුබ දවසක් සියලු දෙනාටම බීස්ට්‍රිත් චින්තකස YouTube channel වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයන විෂයේ 11 ශ්‍රේණියේ උපකාරක සේවා වල බැංකු සේවා ගැන ඔබත් සමග සාකච්ඡා කරනවා. උපකාරක සේවාවල සහාය ලැබමින් ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ පදනම් දැනුම ගොඩනගයි නිපුණතාවය 6. එකේ 6 ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා බැංකු සේවාවල දායකත්වය විමසයි. කාලච්ඡේද 3යි. මෙම නිපුණතා මට්ටම අවසානයේ නැත්නම් ක්‍රියාකාරකම් අවසානයේ ඔබට මෙන්න මේ ඉගෙනුම් ඵල ළඟා කරගන්න හැකි වෙන්න ඕනේ. මේවා උපයෝග කරගෙන තමයි බොහෝ දුරට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සැකසෙන්නේ. බැංකු සේවාවල අවශ්‍යතාවය දක්වමින් බැංකු ගිණුම් වර්ග කිරීමට පුළුවන් වෙන්න ඕනේ. ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර දැක්වීමට පුළුවන් වෙන්න ඕනේ. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ආකාරය දැක්වීමට පුළුවන් වෙන්න ඕනේ. විද්‍යුත් මුදල් හා ඒවායේ වැදගත්කම පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවන්හි ඇති සීමාවන් දැක්වීමට පුළුවන් වෙන්න ඕනේ. අද අපේ මාතෘකාව උපකාරක සේවා. අපි දන්නවා වෙළඳාම පහසු කරන, වෙළඳාමට උදව් කරන, වෙළඳාමට සහාය වන ඒ සහාය සේවා වලට අපි උපකාරක සේවා කියලා කියනවා. භාණ්ඩ උමාරු ක්‍රමයත් එක්ක වෙළඳාම පැනනගෙන පස්සේ මුදල් භාවිතා කරන යුගය ආවා. ඊට පස්සේ කාර්මික යුගය ආවා. මේ වෙන විට ජාතික වශයෙන් තිබ්බු වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා ව්‍යාප්ත වුණා. ඒ තුල උපකාරක සේවා කියන්නේ ව්‍යාපාර කටයුතු ලේසි කරන පහසු කරන උපකාරක සේවා විශාල වශයෙන් අවශ්‍ය වුණා. විශේෂයෙන්ම බැංකු සේවා, රක්ෂණ සේවා, sannivedana සේවා, ප්‍රවාහන සේවා. දැන් මේවා නැතුව ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අපහසුයි. ඒ නිසා මේවල සහාය අවශ්‍යයි ව්‍යාපාර කටයුතු පුළුල් වෙන විට. විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම ව්‍යාපාර කටයුතු කරගෙන යාමදී අපිට මුදල් සම්බන්ධ ගැටලුවක් ආවොත් අපිට බැංකුවේ සහාය පතන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ හදිසියේ විනාශයටපත් වුණොත් යම් උපද්‍රවයක් නිසා ගින්නක්, සුලිකුණාටුවක්, ගම් වතුරක්, නායෑමක් ඒ වගේ ස්වභාවික විපතක් හෝ මිනිසා විසින් කරන විපතක් නිසා ව්‍යාපාරය විනාශ වුණොත් නැවත අපිට ව්‍යාපාරය පටන් ගන්න අමාරුයි. රක්ෂණය තමයි ඒකට පිහිට වෙන්නේ. අපි ඉදිරියේදී කතා කරනවා. ඊළඟට sannivedanaye ව්‍යාපාර කටයුතු කරනකොට විවිධ පාර්ශ්වයන් එක්ක ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ඉන්න පාර්ශ්වයන්, බාහිර ඉන්න පාර්ශ්වයන් මේත් එක්ක තොරතුරු හුමාරු කරගන්න වෙනවා ව්‍යාපාර කටයුතු කරනකොට. ඒක නිසා ඒකට සහාය වෙන්නේ sannivedana සේවා. ඊළඟට ප්‍රවාහන සේවා. අපි ව්‍යාපාරයට අමුද්‍රව්‍ය විවිධ දේවල් ගේන්න ඕන. ඒ වගේම නිෂ්පාදනය කරාම හරි ඒ නිෂ්පාදනය කරාන් පස්සේ පාරිභෝගික අතට ඒවා පත් කරන්න ඕන. ඉතින් මේකට සහාය වෙන්නේ ප්‍රවාහන සේවා. ඒ වගේම සේවකයන් ව්‍යාපාරයට එන්න ඕන. ව්‍යාපාරයට කටයුතු කරලා ගෙදර යන්න ඕන. ඉතින් මේවට සහාය වෙන්නේ සහාය සේවාව තමයි ප්‍රවාහන සේවා කියලා කියන්නේ. අපි අද කතා කරන්නේ බැංකු සේවා සම්බන්ධව. ව්‍යාපාරිකයන් තම කටයුතු සාර්ථක ලෙස කරගෙන යාම සඳහා බැංකු වලින් සිදු කරන සේවාවන් තමයි බැංකු සේවා කියලා කියන්නේ. වර්තමානයේ බැංකු ශාස්ත්‍රයේ සිදු ඇති විශාලම දියුණුව ව්‍යාපාර කටයුතු සාර්ථකත්වය සඳහා ලොකු බලපෑමක් එල්ල කරලා තියෙනවා. වර්තමානයේ දක්නට ලැබෙන විවිධ බැංකු වර්ග අතරින් අපි කතා කරන්නේ වාණිජ්‍ය බැංකු සපයන සේවා සම්බන්ධව. ඒ අනුව මේ නිපුණතාවයේ සාරාංශයක් ගොඩනැගුවොත් එහෙම බැංකු සේවා අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. තැන්පතු ආශ්‍රිත සේවා, ඒ වගේම විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. අපි තැන්පතු ආශ්‍රිත සේවා යටතේ ඉදිරි කිරීමේ ගිණුම්, ජංගම ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් කතා කරනවා. ඒවා සංසන්දනය කරනවා. ඊළඟට විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා යටතේ ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ ටෙලර් කාඩ්පත්
සාකච්ඡා කරනවා. විවිධ මුදල් ආශ්‍රිත සේවවල වැදගත්කම අපි කතා කරනවා. විද්‍යුත් මුදල් වල සීමාවන් අපි කතා කරනවා. හරි එහෙනම් අපි අද කතා කරන්නේ වාණිජ බැංකුව ගැන. වාණිජ බැංකුවක් නිර්වචනය කරද්දී වාණිජ බැංකුවකට පුළුවන් ගිණුම් වර්ග 3ක් පවත්වාගෙන යන්න. ඒ කියන්නේ තැන්පතු ගිණුම් වර්ග 3ක් පවත්වාගෙන යන්න වාණිජ බැංකුව වලට අවසරය තියෙනවා. ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ජංගම ගිණුම්. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව අවසරය දීලා තියෙන්නේ ඒ කියන්නේ බලපත්‍රයක් ලබා දීලා තියෙනවා ජංගම ගිණුම් පවත්වාගෙන යන්න. ඒ කියන්නේ චෙක්පත් වලින් ගනුදෙනු කරන ගිණුම් පවත්වාගෙන යන්න ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසරය ලබා දීලා තියෙන්නේ වාණිජ බැංකුව වලට විතරයි. එතකොට වාණිජ බැංකුව නිර්වචනය කරද්දී අපි පාවිච්චි කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ජංගම ගිණුම් පවත්වාගෙන යන්න අවසරය දීලා තියෙන්නේ වාණිජ බැංකුව වලට විතරයි. ඒතර වාණිජ බැංකුවක් නිර්වචනය කරද්දී අපිට ජංගම ගිණුම් පවත්වාගෙන යාමට හැකියාව ඇති බැංකු වාණිජ බැංකුව හැටියට නිර්වචනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජංගම ගිණුම්ද පවත්වාගෙන යමින් ව්‍යාපාර කටයුතුට අවශ්‍ය විවිධ බැංකු සේවා සපයන ලබන ආයතන වාණිජ බැංකුව ලෙස හඳුන්වන්න පුළුවන්. ඒතකොට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ කටයුතු කරන නිසා මේවා බලපත්‍රලාභී වාණිජ බැංකු විදියට අපි හඳුන්වනවා. ඒතර වාණිජ බැංකු සපයන සේවාවන් රාශියක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකු කරන්නේ තැන්පතු බාර ගැනීම, දෙවනුව කරනවා අපි අපෙන් බාර ගන්න තැන්පතු ඊට පස්සේ ගනුදෙනුකරුවන්ට ණය දෙනවා. තැන්පතු බාර ගන්නවා, ණය දෙනවා. මේ තමයි ප්‍රධානම කාර්යයන් දෙක. ඊට අමතරව තව උකස් කටයුතු, ලීසින් පාසුකම්, ෆිනෑන්සියල් පාසුකම්, ඊළඟට නියෝජිතෙක් වශයෙන් ගනුදෙනුකරුවන්ගේ කටයුතු කරනවා. ATM පාසුකම් සකස් කරලා දීලා තියෙනවා. ණයපත් සේවාව, විද්‍යුත් මුදල් සම්බන්ධ ගනුදෙනු කටයුතු, විදේශ විනිමය ගනුදෙනු, ඒ වගේ ගනුදෙනු රාශියක් කරනවා. නමුත් අපි ඔබගේ මට්ටමේදී ඔබගේ සිලබස් එකට අනුව අපි කතා කරන්නේ වාණිජ බැංකුවල ප්‍රධාන කාර්යයන් දෙකක් කතා කරනවා. තැන්පතු ආශ්‍රිත සේවා සහ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා පමණයි ඔබත් එක්ක 11 ශ්‍රේණියේ විසඳුම් නිර්දේශයේ අධ්‍යයනය කරන්නේ. තැන්පතු ආශ්‍රිත සේවා අපි අධ්‍යයනය කරනවා. දැන් බැංකු මගින් මම කියවනේ ව්‍යාපාරිකයන්ට සපයන සේවා රාශියක් තියෙනවා. ඒ සේවා අතරින් මේ දැක්වෙන සේවා පිළිබඳව පමණයි අපි අධ්‍යයනය කරන්නේ ඔබගේ මට්ටමේදී. පළවෙනි එක තමයි තැන්පතු ආශ්‍රිත සේවා, දෙවෙනි එක තමයි විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. මේ සේවාවන් දෙක ගැන ඔබ සමග අපි සාකච්ඡා කරනවා. පළවෙනි එක තැන්පතු ආශ්‍රිත සේවා. දැන් වාණිජ බැංකුවකට පුළුවන් ව්‍යාපාරිකයන්ට ඒගොල්ලොන්ගේ අතිරික්ත මුදල් තැන්පත් කිරීම සඳහා අවශ්‍ය විවිධ තැන්පතු වර්ග පවත්වාගෙන යන්න. එකක් තමයි ඉතිරි කිරීමේ ගිණුම්, අනික ස්ථාවර තැන්පතු ගිණුම්, ජංගම ගිණුම්. මෙන්න මේ ගිණුම් වර්ග තුන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය තම අතිරික්ත අරමුදල් තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ඒ වගේම ගනුදෙනු කිරීම පහසු කිරීම සඳහා මෙන්න මේ තැන්පතු ගිණුම් වර්ග තුන හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ අතිරික්ත මුදල් තැන්පත් කරන්නත් පුළුවන්. ඒ ආශ්‍රිතව විවිධ ගනුදෙනු සිදු කිරීමේ පහසුකම් ලබා දීලා තියෙනවා. ATM පහසුකම් වගේ පහසුකම්. හරි අපි මේ අතරින් ඉතිරි කිරීමේ ගිණුම් ගැන කතා කරන්නේ. ව්‍යාපාරිකයන්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට කැමති විටක මුදල් තැන්පත් කිරීමටත් මුදල් ආපසු ලබා ගැනීමටත් හැකියාව ඇති ගිණුම් විශේෂයක්. ඒ කියන්නේ ඕන වෙලාවක මුදල් තැන්පත් කරන්නත් පුළුවන්, ඕන වෙලාවක මුදල් ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තියෙන ගිණුම් වර්ගයක් තමයි ඉතිරි ගිණුමක් කියලා කියන්නේ. දැන් ඒ සඳහා මේ ගිණුම් හිමියට මේ තැන්පතුකරුට බැංකුව විසින් පොලියක් ගෙවනවා. තනිව හෝ පුද්ගලයන් කීප දෙනෙකුට එකතු වෙලා ගිණුම් ආරම්භ කරන්න පුළුවන්. තනි පුද්ගලයෙකුට ආරම්භ කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයන් කීප දෙනෙකු එකතු වෙලා බද්ධ ගිණුමක් වශයෙන් මේ තැන්පතු ගිණුම් ආරම්භ කරන්න පුළුවන්.
ඒ වගේම තමයි වර්තමානයේ වාණිජ බැංකුව විසින් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වලට අමතරව මුදල් තැන්පත් කළ හැකි විවිධ නම් යටතේ විශේෂිත ඉතිරි කිරීමේ ගිණුම් වර්ග රාශියක් හඳුන්වා දීලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ විශේෂිත ගිණුම් වර්ග රාශියක් හඳුන්වා දෙන්න හේතුව එක් බැංකු තමන්ගේ ඉතුරුම් වැඩි කරගන්න පුද්ගලයන්ට ආකර්ශනීය ප්‍රතිලාභ පොලියත් සමග එක ආකර්ශනීය ප්‍රතිලාභ ලැබෙන පරිදි විශේෂිත ගිණුම් වර්ග හඳුන්වා දීලා තියෙනවා. ධන යෝජන ඉතිරි කිරීමේ ගිණුම්, කාන්තාවන් සඳහා ඉතුරුම් ගිණුම්, ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්, තරුණයන් සඳහා ගිණුම් හඳුන්වනවා. අපි බලමු මේ ඉතිරි කිරීමේ ගිණුමක ප්‍රයෝජන. එකක් තමයි මුදල් වලට ආරක්ෂාවක් ලැබෙනවා. දැන් අපි ගෙදර නිවසේ ලාච්චුවේ අල්මාරියේ මුදල් තියාගෙන හිටියොත් එහෙම බොහෝ විට සොර සතුරන්ගේ කරදර වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් සතුන්ගේ කියන්නේ මීයන්ගේ වාගේ උන් කන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් වෙන්නේ අපි බැංකුවේ මුදල් තැන්පත් කරලා තියෙනකොට මුදල් වලට ආරක්ෂිත බවක් ලැබෙනවා. ඊළඟ තමයි පොලී ආදායමක් ලැබෙනවා. දැන් මම ඔබට කිව්වා ඉතිරි කිරීමේ ගිණුමකට පොලී ආදායමක් පොලියක් ගෙවනවා. ඒක මේ ඉතිරි කිරීමේ ගිණුමක ප්‍රතිලාභයක්. ඊළඟට ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කරන්නත් පුළුවන්, ඕනෑම අවස්ථාවක මුදල් ගන්නත් පුළුවන්. ඒ හින්දා මේ කිසිම කරදරයක් නැතුව අපිට බැංකුවත් සමග මේ ගනුදෙනුව කරන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුමක් හරහා. ඒ වගේම තමයි ස්වයංක්‍රීය ටෙලේ යන්ත්‍ර මගින් ගනුදෙනු කරන්න පුළුවන්. මම ඉස්සරහට කතා කරනවා ATM මැෂින්, ඔටෝමැටික් ටෙලේ මැෂින්. මේ ටෙලේ මැෂින් මගින් ATM යන්ත්‍ර මගින් දැන් සෑම බැංකුවකම වාගේ හඳුනා දීලා තිනවා ATM මැෂින් විශාල පද්ධතියක්. මේ පද්ධතිය හරහා තමන්ගේ බැංකුව විතරක් නෙමෙයි වෙනත් බැංකුවක ටෙලේ මැෂින් වලින් උනත් ඒකට හඳුනා දීලා තියෙනවා ATM පද්ධතිය තවත් පුළුල් කරලා ලංකාපේ සිස්ටම් එක කියලා ලංකාපේ පද්ධතිය. ඒ කියන්නේ ඕනෑම බැංකුවක දැන් අපි මේ ජාලයට සම්බන්ධ ඕනෑම බැංකුවක ATM මැෂින් එකකින් අපිට දැන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකා බැංකුවේ මගේ කාඩ් පොත උපයෝග කරගෙන ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් ගන්න පුළුවන්. ඒ වගේම මේ ලංකාපේ පද්ධතියට සම්බන්ධ බැංකු රාශියක් තියෙනවා 25 26ක් විතර. ඒ වලිනුත් ගන්න පුළුවන් මේ ස්වයංක්‍රීය ටෙලේ යන්ත්‍ර උපයෝග කරගෙන මේ පද්ධතිය ඔස්සේ. ඊළඟට හරපත් මගින් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩෙබිට් කාඩ්. ඒ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමකට ඔබට ලබා දෙන බැංකුව විසින් ලබා දෙන කාඩ් පත. මේ කාඩ් පත උපයෝග කරගෙන අපිට ATM මැෂින් එකකින් මුදල් ලබා ගන්න පුළුවන්. බැංකුවකින් තවත් බැංකුවට මුදල් යවන්න පුළුවන්. ඊළඟට අනුමත වෙළඳසැල් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේ පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි හදිසි අවස්ථාවක පසුවෙන් මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව ඉතිරි කිරීමේ ගිණුමක තියෙනවා. ඊළඟට අපි බලමු මේ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්නේ කොහොමද කියලා. මේකට ගිණුමක් විවෘත කිරීමේ අයදුම් පත්‍රය අවශ්‍ය වෙනවා. අපිට ඒක බලන්න පුළුවන් මම ඔබට පෙන්නන්නම්. ඒ අයදුම් පත්‍රය පුරවන්න ඕනේ. ඊළඟට අපි තැන්පත් කරන මුදල ඒක බැංකුවෙන් බැංකුවට සුළු මුදලකින් අවම මුදලකින් මේක ආරම්භ කරන්න පුළුවන්. මුදල් තැන්පතු පත්‍රිකාව පුරවලා අයදුම් පතත් එක්ක ඒක දෙන්න ඕනේ. ඊළඟට ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පත්‍රය. බොහෝ විට අර ගිණුම් විවෘත කිරීමේ අයදුම් පත්‍රයට මමුල්ලා තියෙනවා මේ ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පත්‍රය. ඊළඟට දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශයත් ඒ අයදුම් පත්‍රයට මමුල්ලා තියෙනවා. ඒකත් දෙන්න ඕනේ. ඒ වගේම ජාතික හැඳුනුම් පත එයත් දෙන්න ඕනේ ගිණුමක් ආරම්භ කරනකොට. බාලවයස්කාර ගිණුම් ආරම්භ කරනකොට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ජාතික හැඳුනුම් පත ලබා දෙන්න ඕනේ. ඊළඟට බැංකුව විසින් නියම කරන අවම මුදල හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන් පස්සේ අපිට බැංකුව ඉතිරි කිරීමේ පාස් පොතක් ලබා දෙනවා. ඒකෙන් අපිට බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. දැන් මතක තියාගන්න මේ ඉතිරි කිරීමේ පාස් පොතක් ලබා දීම අනිවාර්යම නැහැ. මේකට පාස් පොතක් හෝ කාඩ් පොතක් ලබා දෙන්න පුළුවන්. ගිණුම දැන් වර්තමානයේ ආරම්භ කරනවා ස්මාර්ට් ඉතිරි කිරීමේ ගිණුම්. ඒ ගිණුම් ආරම්භ කරනකොට කාඩ් පොතක් දෙන්නේ. පොතක ලියලා දෙන්නේ අපේ දුරකථන අංකය දුන්නාම අපේ ජංගම දුරකථන අංකය දුන්නාම ඒකට
ගිණුමේ තොරතුරු අපි ගනුදෙනු කරනකොට මුදල් ගන්නකොට සහ මුදල් තැන්පත් කරනකොට ඒ අප්ඩේට් එක අපේ ජංගම දුරකථනයට එනවා. එතකොට වර්තමානයේ ඉතිරි කිරීමේ පාස් පොතක් දීමම අනිවාර්ය නැහැ. කාඩ් පොතක් කියලා දෙන්නත් පුළුවන්. මේ වගේ ඉතිරි කිරීමේ ගිණුම් දෙන්න පුළුවන් ඔබට පොතක් මේ පාස් පොතක්. ඒ පාස් පොතේ විස්තරය තමයි මේ දිනය දැන් මෙහි ඉස්සලම දිනේ තියෙනවා ඊට පස්සේ විස්තරය බොහෝ දුරට කෙටියෙන් දාන්න ඒවා ඊළඟට withdrawal කියලා කියන්නේ ආපසු ගැනීම තැන්පතු ශේෂය. දැන් ඔබ දන්නවා මේ බැංකුව පැත්තෙන් ගිණුම් තියනකොට අපි තැන්පත් කරන ඒවා ගිණුමට බැර කරනවා. ඒ කියන්නේ තැන්පත් කරන්න බැංකුවේ වගකීම වැඩි වෙන හින්දා වගකීම් වැඩිවීම බැර කියන මූලධර්මය ගිණුම් කරන මූලධර්මය යටතේ බැංකුව කරන්නේ අපේ සල්ලි බැංකුව තියාගන්නවා කියන්නේ බැංකුවේ වගකීමක්. ඒ වගකීම් වැඩි වෙන හින්දා බැංකුව බැර කරනවා. අපි සල්ලි ආපසු ගන්නකොට බැංකුවේ වගකීම් අඩු වෙනවා. වගකීම් අඩුවීම හර කියන මූලධර්මය යටතේ බැංකුව මේ හර කිරීම කරනවා. ඊට පස්සේ මෙතන ශේෂය දාලා තියෙනවා. මේ විදිහයි පාස් පොතක ආකෘතිය ඔබට දකින්න වෙන්නේ. මේ මම දීලා තින්නේ මේ ස්මාර්ට් පාස්බුක් එක. අපිට මේ ඇප්ලිකේෂන් පුළුවන් දාගන්න අපේ ජංගම දුරකථනයට. එහෙම දාගත්තාම බැංකුව අපිට පාස් පොතක් දෙන්නේ නැහැ, කාඩ් පොත දෙන්නේ. කාඩ් පොතෙන් අපි ගනුදෙනු කරනකොට සහ බැංකුව සමග අපි ගනුදෙනු කරනකොට ඒ තොරතුරු අපේ මේ ජංගම දුරකථනයේ මේ විදිහට එනවා. දැන් මේ ඒකෙත් තියෙනවා දිනය විස්තරය. මේක නම් මේ රතු පාටින් තියෙන්නේ ආපසු ගන්න ඒවා, කළු පාටින් තියෙන්නේ තැන්පත් කරන ඒවා. ඊට පස්සේ මේ පැත්තේ ශේෂය තියෙනවා. හරි දැන් මම ඔබට කිව්වා මේ විවිධ බැංකු තමන්ගේ තැන්පත්කරුවෝ ආකර්ෂණය කරගන්න විවිධ ගිණුම් වර්ග හඳුන්වා දීලා තියෙනවා. මේ ළමා ඉතිරි කිරීමේ ගිණුම්, සිසු උදාන, රන් කැකුළු, හපන, ඒ වගේ ළමා ඉතිරි කිරීමේ ගිණුම්, ඊළඟට කාන්තාවන්ට ඉතුරුම් ගිණුම්, වනිතා වාසනා, වනිතා අභිමාන, ස්ත්‍රී, ඊළඟට තරුණයන් සඳහා වන ඉතිරි කිරීම ගිණුම් years 18 plus 16 plus ඒ වගේ ගිණුම් හඳුන්වා දීලා තියෙනවා. ඊළඟට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හඳුන්වලා තියෙනවා බැංකුව. හරි මේ ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කිරීමේ ආයුධම් පත්‍රය ඊළඟට මුදල් තැන්පතු පත්‍රිකාවක ආකෘතියක් සම්පත් බැංකුවේ ඒකේ ගිණුම් අංකය දාන්න ඕනේ, තැන්පත් කරන දිනය, ගිණුම් හිමියාගේ නම, ඊළඟට තැන්පත් කරන මුදල් ප්‍රමාණය, අසන, ඒ වගේ දේවල් එකට යොදන්න තියෙනකොට ඊළඟට දැන් ඕනෑම ගිණුමක් ආරම්භ කරනකොට දැන් මේක ජංගම ගිණුමටත් ස්ථාවර තැන්පත් ගිණුමටත් ඊළඟට ඉතිරි කිරීමේ තැන්පත් ගිණුමටත් පොදුයි ආදර්ශ අස්තන් කාඩ් පොතක් දෙන්න ඕනේ. අපි ඒකට කියන්නේ මැන්ඩේට් පත්‍රය කියලා. අපේ ආදර්ශ අස්තන අපි බැංකුවත් එක්ක ගනුදෙනු කරනකොට යොදන අසනත් එක්ක හැම වෙලේම මේ බැංකුවට දෙන අසනත් එක්ක සමාන වෙන්න ඕනේ. එහෙම සමාන නොවුනොත් ඒ බැංකුව ඒ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරනවා. හරි ඊළඟට අපි කතා කරන්නේ ස්ථාවර තැන්පතු ගිණුම්. දැන් මේ ස්ථාවර තැන්පතු ගිණුම් වල විශේෂත්වය තමයි නිශ්චිත කාල සීමාවක් සඳහා නිශ්චිත මුදලක් ස්ථිර පොලි ප්‍රතිශතයක් යටතේ තැන්පත් කරලා ආරම්භ කරන්න පුළුවන්. දැන් මේකේ අවදානම් අඩු ආයෝජන මාර්ගයක් අපේ අතිරික්ත අරමුදල් ලොකු මුදලක් එකවර තැන්පත් කරන්න පුළුවන් අපිට අර අපේ ඉතිරි කිරීමේ ගිණුමට වඩා වැඩි පොලියක් මේකෙදි හම්බ වෙනවා. නිශ්චිත කාල සීමාව සඳහා ස්ථිර පොලි ප්‍රතිශතයක් යටතේ ආරම්භ කළ හැකි තැන්පතුව ස්ථාවර තැන්පතුව අතිරික්ත මුදල් තැන්පත් කළ හැකි අවදානම් අඩු ආයෝජන මාර්ගයක් මේ තැන්පත් ක්‍රමය. එක බැංකුවල එක පොලි ප්‍රතිශතය දැන් අපි උදාහරණයක් ගත්තොත් එimhe 106ක 5ක 6ක වාගේ පොලියක් තමයි ඉතිරි කිරීමේ ගිණුමට හම්බ වෙන්නේ. නමුත් මේ ස්ථාවර තැන්පතු ගිණුමට මේ 14.14.5 117 ඒ වගේ බැංකු තමන්ගේ තැන්පතුකරුවන් ආකර්ෂණය කරගන්න විවිධ
පොලි ප්‍රතිශතයන් ලබා දෙනවා. වැඩි පොලියක් හම්බ වෙනවා. අපි බැංකුවේ මුදල් තැන්පත් කරනවා එකවර මුදලක් තැන්පත් කරන්නේ අපිට ඕනෑම වෙලාවක සල්ලි හපව ගන්න බෑ. ඕනෑම වෙලාවක සල්ලි දාන්න බෑ. අපි ගිවිසගත් කාල සීමාව අවසානයේ විතරයි මුදල් ආපසු ගන්න පුළුවන්. අපිට බැරි වෙලාවත් හදිසියේ අපි මාස 3කට මාස 6කට මාස 12කට ඒ කියන්නේ අවුරුද්දකට එහෙම නැත්නම් අවුරුදු 1කට අවුරුදු 2කට 3කට වාගේ අපි බැංකුවේ මුදල් රැඳවලා තියෙනවා නම් ඒ කාල සීමාව තුළ අපිට මුදල් නැවත ගන්න බෑ. ඒ කාල සීමාව අවසානයේ පොලි ගෙවුණා. නමුත් අපිට ලොකු මුදලක් එකවර තැන්පත් කරලා මාසිකව පොලි ආදායම එන විදිහට මේ ස්ථාවර තැන්පතු ගිණුමක් කරගන්න පුළුවන්. අපිට දැන් ඉතිරි කිරීමේ ගිණුමට මාසෙන් මාසෙට තමයි පොලිය හම්බ වෙන්නේ. අපිට මේ පොලිය අපිට ස්ථාවර තැන්පතු ගිණුමේ එකවර මුදල් තැන්පත් කරාම අපිට මුදල් ආපසු ගන්න බෑ එකවර. මේ විටින් විට ගන්න බෑ. සමානන්න මේ විටින් විට ගන්න බෑ. නමුත් පොලිය අපිට මාසිකව එන විදිහට හදා ගන්න පුළුවන්. දැන් අපිට එකවර මුදල් ප්‍රමාණයක් අතට આવොත් එimhe අපි තැන්පත් කරනවා. අපිට ඒ පොලියෙන් ජීවත් වෙන විදිහට අපිට ඒක හදා ගන්න පුළුවන්. මාසෙන් මාසෙට පොලිය ගන්න පුළුවන් විදිහට. හැබැයි බැරි වෙලාවත් අපිට සල්ලි ආපහු ගන්න අවශ්‍යතාවයක් මතුනොත් ඒ ගිවිසගත් කාලේ ඉක්මවන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? මේක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් බවට පත් කරලා බැංකු මුදල් ආපසු දෙනවා. හරි අපි ස්ථාවර තැන්පතු ගිණුමක ලක්ෂණ කතා කරොත් එහෙම යම් නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වාගෙන යනවා. එතකොට බැංකුවත් එක්ක ඒක ගිවිස ගන්න පුළුවන්. මාස 3 ඒවා තියෙනවා, මාස 6 ඒවා තියෙනවා, මාස 12න් කල්පිරණ ඒවා තියෙනවා. අවුරුදු 2 සිට අවුරුදු 5 දක්වා අවුරුදු 2 3 4 5 ඒ වගේ කාල සීමාවක් දක්වා කල්පිරණ ස්ථාවර තැන්පතු ගිණුම් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි තැන්පතු කාලය හා මුදල අනුව පොලි ප්‍රතිශතය වෙනස් වෙනවා. ඔබ දැක්ක කාලය වැඩි වෙන්න පොලි ප්‍රතිශතය වැඩි වෙනවා. අපි බැංකුවේ මුදල් රඳවා තියෙන කාලය වැඩි වෙන්න අපිට පොලි ප්‍රතිශතය වැඩි වෙනවා. අපිට අර එකවර මුදල් තැන්පත් කරලා මාසෙන් මාසෙට පොලි එන විදිහට හදා ගන්නත් පුළුවන්. ඊළඟට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වලට වඩා වැඩි පොලි ප්‍රතිශතයක් හම්බ වෙනවා. ස්ථාවර තැන්පතු අපේට තබා තැන්පතු නියම ප්‍රතිශතයක් ණය මුදලක් ලෙස ලබා ගන්න පුළුවන්. දැන් මේ අපේට තියලා ණය මුදලක් ගන්න පුළුවන්. හැබැයි ණය ගෙවලා ඉවරනකන් ස්ථාවර තැන්පතුවේ සල්ලි හම්බෙන්නේ නැහැ. ඊළඟට පොලිය මාසිකව හෝ කල්පිරුණු පසුව හෝ ගිවිසගත් පරිදි ලබා ගන්න පුළුවන්. මම කිව්වා මේක පොලිය මාසිකව ගන්නත් පුළුවන්, කල්පිරුණු පසුව ගන්නත් පුළුවන්. ඒක බැංකුවත් එක්ක ගිවිසුම් ගත වන ආකාරය අනුව තමයි අපිට ලබා ගන්න වෙන්නේ. ඊළඟට තැන්පත් කළ දිනය, තැන්පත් කළ මුදල, පොලිය හා කල්පිරණ දිනය විස්තර ඇතුළත් සහතිකයක් බැංකුව විසින් ලබා දෙනවා. එතකොට මේකට අර පාස් පොතක් නෙමෙයි, කාඩ් පොතක් නෙමෙයි දෙන්නේ, තැන්පතු සහතික. හරි එතකොට ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරන ආකාරය අපි බැලුවොත් මේකත් ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම හා සමානයි. ගිණුමක් විවෘත කිරීමේ ආයුධ පත්‍රය ඕනේ. මුදල් තැන්පතු කිරීමේ පත්‍රය ඕනේ. අපි එකවර මුදලක් තැන්පත් කරනවා. ඒතර මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකාව පුරවලා මම ඔබට ඒක පෙන්නුවා. බැංකුවට ලබා දෙන්න ඕනේ. ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පත්‍රය ඒකත් අර ගිණුම විවෘත කිරීමේ ආයුධ පත්‍රයත් එක්කම තියෙනවා. ඊට පස්සේ දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශ ඒකත් ගිණුම් විවෘත කිරීමේ ආයුධ පත්‍රයත් එක්කම තියෙනවා. ඒවා පුරවන්න ඕනේ. ඊට පස්සේ ජාතික හැඳුනුම් පත ඕනේ. දැන් මේ තමා සතු මුදලක් ඕනෑම මුදලක් තැන්පත් කරන්න පුළුවන්. දැන් අර ඉතිරි කිරීමේ ගිණුමක තිබ්බනේ අව මුදලක් තැන්පත් කරන්න ඕනේ කියලා. ඒ ඉතිරි කිරීමේ ගිණුමක ඒ තැන්පත් කළ යුතු මුදල අවමයි. නමුත් මේකේ එකවර විශාල මුදලක් තැන්පත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බෙන්නේ තැන්පතු සහතිකයක්, ස්ථාවර තැන්පතු සහතිකය කියලා කියනවා. මේකෙත් අර මැන්ඩේට් පත්‍රය ආදර්ශ අසන් කාඩ් පොතක් පුරලා මේකෙත් දෙන්න ඕනේ. මේ ස්ථාවර තැන්පතු සහතිකයක ආකෘතියක්. ජංගම ගිණුම ඊළඟට අපි කතා කරන්නේ. ජංගම ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. ඒකට මෙතනින් අපි හඳුනා ගන්න ඕනේ ජංගම ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන විවිධ ගිණුම් වර්ග යටතේ ව්‍යාපාරිකයෙකුට බොහෝ සෙයින් වැදගත් ගිණුම් වර්ගයක් තමයි ජංගම ගිණුමක් කියලා කියන්නේ. එතකොට ජංගම ගිණුමෙන් වෙන්නේ ජංගම ගිණුමක් ව්‍යාපාරිකයෝ ආරම්භ කරාම චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට ජංගම ගිණුමක් ආරම්භ කරන්න වාණිජ බැංකුව විසින් පවත්වාගෙන යන විවිධ ගිණුම් වර්ගයත් මම කිව්වා ව්‍යාපාරිකයන්ට බොහෝ සෙයින් වැදගත් ගිණුම් වර්ගයක්.
ජංගම ගිණුමක් කියනම අදහස් කරන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කරන හැකි ගිණුමක්. ජංගම ගිණුම් තැන්පතු සඳහා පොලියක් හිමි වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ ශේෂය යම් අවම සීමාවකට වඩා අඩු වුවහොත් ඒ සඳහා බැංකුව විසින් ගිණුම් හිමියාට ලබා දෙන ඇතැම් සේවාවන් සඳහා බැංකු ගාස්තු, චෙක්පොත් ගාස්තු වගේ අය කරනවා. මේක නම් මේ බැංකු ගාස්තු කියලා කියන්නේ දැන් අපි මෙහෙම හිතන දැන් අපේ ජංගම ගිණුමේ රුපියල් 10000ක ඉතිරියක් තියෙන්නේ. නමුත් යම් කිසි පුද්ගලයෙකුට චෙක්පතක් ලියලා දෙනවා චෙක්පත් හිමියා රුපියල් 15000ක. එතකොට දැන් බැංකුවේ තියෙන 10000යි 15000ක චෙක් එකක් දුන්නාම බැංකුව මේකට සල්ලි ගෙවනවා. එතකොට අපේ බැංකුවේ ඍණ 5000ක් තමයි තියෙන. අපි 5000ක බැංකුවට ණයක් ඇති වෙනවා. එතකොට මේකට අපි කියන්නේ බැංකු අයිරාව කියලා. මේ සඳහා ගාස්තුවක් අය කරනවා. දැන් අයිරාව කැපිලා යනවා අපි නැවත මුදල් බැංකුවේ තැන්පත් කරනකොට. මේ ජංගම ගිණුමේ ශේෂය ඉක්මවලා චෙක්පත් නිකුත් කිරීමට දෙන අවස්ථාවට කියන්නේ අපි බැංකු අයිරාව කියලා. මේක බැංකුවේ අවාසිදායක ශේෂය. එහෙම නැත්නම් මේකට අපි කියන්නේ සාමාන්‍යයෙන් බැංකු ගිණුමක් කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක ශේෂය හර පැත්තේ ඉන්න ඕනේ. නමුත් ශේෂය බැර පැත්තේ අවාසිදායක ශේෂයක් එනවා. ඒ අවාසිදායක ශේෂයට එහෙම නැත්නම් බැංකුවේ බැර ශේෂයට තමයි මේ බැංකු අයිරාව කියලා කියන්නේ. මේ අයිරා පාසුකම් දෙන්න බැංකු ගාස්තු අය කරනවා. ඒ වගේම චෙක්පොත් සම්බන්ධව චෙක්පොත් පොතක් ලබා දෙන හින්දා ඒ චෙක්පොත් ගාස්තුත් අය කරනවා. ඊළඟට ජංගම ගිණුම් ආරම්භ කරන්න පුළුවන් තනි පුද්ගලයන්ට පුළුවන්. නැත්නම් පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා බද්ධ ගිණුමක් වශයෙන් ආරම්භ කරන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි ව්‍යාපාර නමින් ව්‍යාපාරික නමින් ආරම්භ කරන්න පුළුවන්. බොහෝ ව්‍යාපාරිකයන් තම වෙළඳ කටයුතු පහසු කර ගැනීම සඳහා ජංගම ගිණුම භාවිත කරනවා. හරි ජංගම ගිණුමක් ආරම්භ කරන්න ගිණුමක් විවෘත කරනකොට වාණිජ බැංකුවේ ජංගම ගිණුමක් සක්‍රියව දැනට පවත්වාන යන පුද්ගලයෙක් විසින් තවත් ව්‍යාපාරිකයෙක් විසින් ඒ සඳහා ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීම මගින් අලුත් ජංගම ගිණුම් හිමියා ගනුදෙනුකරු අලුත් ගනුදෙනුකරු නව ගනුදෙනුකරු බැංකුවට හඳුන්වා දෙන්න ඕන. ඒක මේ ජංගම ගිණුමක් ආරම්භ කරනකොට අනිකුත් අපි කතා කරපු ඉතිරි කිරීමේ ගිණුමට සහ ස්ථාවර තැන්පතු ගිණුමට සාපේක්ෂව තියෙන මේකේ වෙනසක්. මොකද මේක වෙනත් ජංගම ගිණුම් හිමියෙක් දැන්ට බැංකුවත් එක්ක ගනුදෙනු කරන යන ජංගම ගිණුම් හිමියෙක් විසින් නව පුද්ගලයා නව ව්‍යාපාරිකයා බැංකුවට හඳුන්වා දෙන්න ඕන. ඒකට ආකෘති පත්‍රයක් තියෙනවා. ඒක පුරවලා බැංකුවට හඳුන්වා දීම කරන්න ඕනේ. ඊළඟට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී ඊට අදාළ ආයුධපත ලබා දෙන්න ඕනේ. මුදල් තැන්පතු පත්‍රිකාව මේකෙත් අපි මුදලක් තැන්පත් කරලා ආරම්භ කරන්නේ. ඒක බැංකුවෙන් බැංකුවට වෙනස්. ඒ බැංකුව නියම කරන මුදල තැන්පත් කරලා අපිට ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට ජාතික හැඳුනුම්පත දෙන්න ඕනේ. ඊළඟට අපි මේ ගිණුම් වර්ග තුන සංසන්දනය කරොත් එහෙම ඉතිරි කිරීමේ ගිණුමයි ස්ථාවර තැන්පතු ගිණුමයි ජංගම ගිණුමයි. දැන් ඉතිරි කිරීමේ ගිණුමක් සහ ඉතිරි කිරීමේ ගිණුමයි ස්ථාවර තැන්පතු ගිණුමයි අතර වෙනස්කම් අපි කතා කරොත් එහෙම ඉතිරි කිරීමේ ගිණුම අපිට ඕනෑ වෙලාවක සල්ලි දාන්න පුළුවන්, ඕනෑ වෙලාවක සල්ලි ගන්න පුළුවන්. ස්ථාවර තැන්පතු ගිණුමේ අපිට පුළුවන් එකවර මුදලක් තැන්පත් කරන්න පමණයි. ඒතකොට ඒ ප්‍රධාන වෙනසක් ඒක. ඒ කියන්නේ ඕනෑ වෙලාවක දැන් ඉතිරි කිරීමේ ගිණුමක අපිට අවශ්‍ය ඕනෑ වෙලාවක සල්ලි දාන්නත් පුළුවන්, ඕනෑ වෙලාවක සල්ලි ගන්නත් පුළුවන්. ස්ථාවර තැන්පතු ගිණුමක අපිට ඕනෑ වෙලාවක සල්ලි දාන්නත් බෑ, ඕනෑ වෙලාවක සල්ලි ගන්නත් බෑ. බැංකුවත් එක්ක ගිවිසගත් කාලයේ අවසානයේ තමයි ඒ සල්ලි ගන්න පුළුවන්. එතකොට තමයි මේ පොලියක් ලැබෙන්නේ. එතකොට ඒක මේ ඉතිරි කිරීමේ ගිණුමක් හා ස්ථාවර තැන්පතු ගිණුමක් අතර ප්‍රධාන වෙනසක්. ඒ වගේම තමයි ඉතිරි කිරීමේ ගිණුමකට පාස් පොතක් හම්බ වෙනවා, කාඩ් පොතක් හෝ පාස් පොතක්. හැබැයි ස්ථාවර තැන්පතු ගිණුමකට හම්බෙන්නේ තැන්පතු සහතිකයක්. ඒ වගේම තමයි බැංකුව විසින් නියම කරන මුදලක් හෝ ඊට වැඩි මුදලක් අපිට කැමති මුදලක් ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කරන්න පුළුවන්. නමුත් ස්ථාවර තැන්පතු ගිණුමේ එකවර විශාල මුදලක් තැන්පත් කරන්න ඕනේ. ඒක තමන් බැංකුව නියම කරන මුදල නෙමෙයි, තමන් සතු මුදලක් තමයි තැන්පත් කරන්නේ. ඒ වගේම එතකොට මේවා තමයි මේ ඉතිරි කිරීමේ ගිණුමයි ස්ථාවර තැන්පතු ගිණුමයි අතර අපි වෙනස්කම් කතා කළොත් එහෙම ඊළඟට
ඉතිරි කිරීමේ ගිණුමක් සහ ස්ථාවර ජංගම ගිණුමක් අතර වෙනසක් ගත්තොත් එහෙම ඉතිරි කිරීමේ ගිණුමක් දැන් විවෘත කරනකොට විශේෂයෙන්ම ලබා දෙන්න ඕන ලේඛන ටිකක් තියෙනවා ජංගම ගිණුමක් විවෘත කරනකොට ලබා දෙන්න ඕන ලේඛන ටිකක් තියෙනවා ඒ දෙක අතර වෙනසකුත් තියෙනවා ඒ වගේම තමයි ඉතිරි කිරීමේ ගිණුමක චෙක්පත් වලින් ගනුදෙනු කරන්න බෑ. නමුත් ජංගම ගිණුමක චෙක්පත් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරනකොට තවත් ජංගම ගිණුම් හිමියෙක් තවත් ඉතිරි කිරීමේ ගිණුම් හිමියෙක් හඳුන්වා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ජංගම ගිණුමක් විවෘත කරනකොට ඒ ජංගම ගිණුම තවත් ජංගම ගිණුම් හිමියෙක් විසින් ඒ ආකෘතිපත්‍රය පුරවලා බැංකුවට හඳුන්වා දෙන්න ඕනේ. එතකොට මේකේ චෙක්පත් වලින් ගනුදෙනු කරන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුමක ජංගම ගිණුමක චෙක්පත් වලින් ගනුදෙනු කරන්න බෑ. ඒක මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනසක්. ඒ වගේ ඔබ හඳුනා ගන්න ඕනේ මේ ජංගම ගිණුමයි ඉතිරි කිරීමේ ගිණුමයි අතර වෙනස්කම්. දැන් ඉතිරි කිරීමේ ගිණුමකට අයිරා පහසුකම් ලැබෙන්නේ නැහැ. ස්ථාවර නියෝගාර්ථය ගෙවීම කරන්න බෑ. නමුත් ජංගම ගිණුමකට ඒ පහසුකම් ලැබෙනවා. ඉතිරි කිරීමේ ගිණුමට අපිට පාස් පොතක් හම්බෙන්නේ ජංගම ගිණුමකට අපි බැංකු ප්‍රකාශයක් තමයි හම්බෙන්නේ අපිට ඒ බැංකුවත් එක්ක කරපු ගනුදෙනු සටහන් කරලා ඒ වගේ මේ ගිණුම් දෙක අතර වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන් ඒ වගේම ස්ථාවර තැන්පතු ගිණුමයි ජංගම ගිණුමයි අතර වෙනසක් තියෙනවා ඒකත් ඒ වගේම තමයි අපිට ස්ථාවර තැන්පතු ගිණුමකට හම්බෙන්නේ තැන්පතු සහතිකය ජංගම ගිණුමට හම්බෙන්නේ චෙක් බැංකු ප්‍රකාශයක් ඒ වගේම තමයි ස්ථාවර තැන්පතු ගිණුම චෙක්පත් වලින් ගනුදෙනු කරන්න බෑ ජංගම ගිණුමේ චෙක්පත් වලින් ගනුදෙනු කරන්න පුළුවන් ස්ථාවර තැන්පතු ගිණුමක් හඳුන්වා දෙන්න කෙනෙක් අවශ්‍ය නැහැ බැංකුවට හඳුන්වා දෙන්න ඕනේ නැහැ වෙන කවුරුවත් ඇවිල්ලා නමුත් ජංගම ගිණුම් හිමියෙක් ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා හඳුන්වා දෙන්න ඕනේ දැන් මේක අපිට ජංගම ගිණුමේ මුදල් තැන්පත් කරන්නත් පුළුවන් ස්ථාවර තැන්පතු ජංගම ගිණුමේ ඕනෑම වෙලාවක මුදල් තැන්පත් කරන්න පුළුවන් මුදල් ගන්නත් පුළුවන් චෙක්පත් නිකුත් කරන්නත් පුළුවන් චෙක්පත් තැන්පත් කරන්නත් පුළුවන් ස්ථාවර තැන්පතු ගිණුමේ එකවර මුදලක් තමයි එහි තැන්පත් කරන්නේ ඉතින් ඒ වගේ බැංකුව විසින් නියම කරන අවමුදලක් බැංකුව විසින් නියම කරන අවමුදලක් තැන්පත් කරන්න ඕනේ ජංගම ගිණුමක් ආරම්භ කරනකොට තමා සතු ඕනෑම මුදලක් තැන්පත් කරලා ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. ඒතකොට මේවා අතර වෙනස්කම් මෙහෙම දැක්වුවා මම මෙතන දාලා තියෙනවා මේ ගිණුම ආරම්භ කරනකොට තියෙන වෙනස්කම් මේ දෙකේම ගිණුම් විවෘත එක හා සමානයි. එතන වෙනසක් තියෙන්නේ මේ ගිණුම් දෙක අතර මේ බැංකුව විසින් නියම කරන මුදලක් හෝ ඊට වැඩි මුදලක් මේකේ තැන්පත් කරන්න පුළුවන්. තමා සතු ඕනෑම මුදලක් මේකේ තැන්පත් කරන්නේ ඉතිරි කිරීමේ පාස් පොතක් හම්බ වෙනවා මෙතන තැන්පතු සහතිකයක් හම්බෙන්නේ. එතකොට මම කිව්වා ඒ අතර තියෙන වෙනස්කම්. ඊළඟට ජංගම ගිණුම ආරම්භ කරනකොට අවශ්‍ය වෙන දේවල් මෙතන තියෙනවා. ගිණුමක් විවෘත කිරීමේ ආයුධ පත්‍ර, මුදල් තැන්පතු කිරීමේ පත්‍රිකාව, තවත් ජංගම ගිණුමක් සක්‍රියව පවත්වා යන පුද්ගලයෙකු විසින් ඒ සඳහා ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීම මගින් ගනුදෙනු කරු බැංකුවට හඳුන්වා දෙන්න ඕනේ. ජාතික හැඳුනුම්පත බැංකුව විසින් නියම කරන මුදල. ඉතින් ඒ වගේ හැබැයි මේ තුනේම අර මැන්ඩේට් පත්‍රය පුරවලා දෙන්න ඕන. අපිට ඊළඟට කතා කරන්න තියෙන 6.2 නිපුණතා මට්ටම ජංගම ගිණුමක් පවත්වාගෙන යාමේ වාසි හා චෙක්පත් පිළිබඳ විමසයි. කාලච්ඡේද 4ක් තියෙනවා මේකට. මෙම ක්‍රියාකාරකම අවසානයේදී ශිෂ්‍යයාට ලැබෙන ඉගෙනුම් ඵල මේවා ලැබෙන්න ඕන. ජංගම ගිණුමක වාසි පෙළගැස්වීමට චෙක්පත් පිළිබඳ පාර්ශ්ව නම් කරන්න. ජංගම ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර දැක්වීම, ආදර්ශ චෙක්පතක් සම්පූර්ණ කිරීම, චෙක්පතක් බැංකුගත කිරීම සඳහා අවශ්‍ය පියවර දැක්වීමට. දැන් අපි කතා කරන්න තියෙන කොටස සංකල්ප සිතීමකින් දැක්වුවොත් එහෙම වාණිජ්‍ය බැංකු ජංගම ගිණුමක වාසි, ජංගම ගිණුමක් ආරම්භ කිරීම, ජංගම ගිණුමක වාසි අපි මේ විදිහට කතා කරනවා. චෙක්පත් සම්බන්ධව මේ කොටසදී අපි කතා කරනවා. චෙක්පතක් ලබා ගැනීම, පාර්ශව, අනකරු, අනලදු, අනලද්දා, ආදායකයා,
චෙක් පොතක් ලියන ආකාරය දිනේදීම ආදායකගේ නම ලිවීම මුදල අකුරෙන් ඉලක්කමින් ලිවීම චෙක් පත් ලිවීම සම්බන්ධව මේ අපි කතා කරනවා මේ ටික දිනය ආදායකගේ නම ලිවීම මුදල ඉලක්කමින් අකුරෙන් අනකරුගේ අසනේදීම රේඛනය සාමාන්‍ය රේඛනය විශේෂ රේඛනය කතා කරනවා සරල සමාන්තර රේඛා දෙකක් අවශ්‍ය වෙනවා සාමාන්‍ය රේඛනයකට වාණිජ්‍ය බැංකුව නමක් සඳහන් කරලා තිබ්බොත් විශේෂ රේඛනය අපි මේ ටික ඔබත් එක්ක කතා කරනවා ජංගම ගිණුමක් පවත්වාගෙන යාමේ අපි වාසි කතා කරොත් පළවෙනි වාසිය තමයි චෙක් පත් මගින් ගෙවීම කරන්න පුළුවන් මේ ජංගම ගිණුමෙන් අපිට චෙක් පොතක් හම්බ වෙනවා බැංකුව අපිට චෙක් පොතක් ලබා දෙනවා මේ ව්‍යාපාරිකයන්ට විවිධ ගෙවීම් චෙක් පත් මගින් කරන්න පුළුවන් ඒක පහසුවක් ඒ වගේම ආරක්ෂාවක් හිමි වෙනවා අපිට මුදලින් ගෙවීම කරන්න ඕනේ මුදල් ළඟ තියා ගන්න ඕනේ අපිට බැංකුවේ සල්ලි තියෙන සල්ලි අපිට චෙක් පත් ලියලා ගෙවන්න පුළුවන් සේවක වැටු විදුලි ගාස්තු රක්ෂණ ගාස්තු වගේ ඒවා චෙක් පත් මගින් ගෙවීම කරන්න පුළුවන් ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු බැංකු අයිරා පාසුකම ලැබෙනවා තමන්ගේ ජංගම ගිණුමේ තිබෙන තැන්පතු ශේෂයට වඩා වැඩි මුදලක් සඳහා චෙක් පත් ලිවීමට අවසර ලබා ගැනීම මගින් මේ අයිරා පාසුකම සලසා ගන්න පුළුවන් ඒ අවසරය යටතේ ගිණුමේ තියෙන ශේෂය ඉක්මවා චෙක් පත් නිකුත් කිරීමට ජංගම ගිණුම් හිමියා විසින් බැංකුවට ණය වී ඇති ප්‍රමාණය අපි බැංකු අයිරාවක් කියලා කියනවා. ඒ කියන්නේ ජංගම ගිණුමේ ශේෂය ඉක්මවලා චෙක් පත් නිකුත් කරන්න දෙන අවස්ථාව බැංකුවේ අවශ්‍යදායක ශේෂය බැංකුවේ බැර ශේෂය මම ඒක පැහැදිලි කරා. බොහෝ විට මේක ව්‍යාපාරිකයන්ගේ තම කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා ඒ කාරක ප්‍රාග්ධන ගැටලු මගහරවා ගන්න ලබා දෙන පහසුකමක්. දැන් මේක අපිට ඔබට සරලව තේරුම් කරොත් එහෙම දැන් ඔබේ ජංගම දුරකථනයේ මුදල් ඉවරුනහම ඔබ ඉල්ලා ගන්නවා ඒ sannivedana සේවා සපයන ආයතනයකින් ණයක් ක්‍රෙඩිට් එකක් ඉල්ලා ගන්නවා. අපි නැවත රීලෝඩ් එකක් දාගත්තාම ඒක කපා ගන්නවා. ඒ වගේ එකක් තමයි බැංකුව අයිරාව තුල සිද්ධ වෙන්නේ. ඊළඟට ඍජු ප්‍රේෂණ රැස් කිරීම. දැන් ජංගම ගිණුමක් තියෙන ව්‍යාපාරිකයෙකුට වෙනත් ආයතන වලින් පුද්ගලයන්ගෙන් ලැබෙන මුදල් අපේ ගිණුමට ඍජුවම එවන්න කියලා කියන්න පුළුවන්. ඒතර බැංකුවට අපි ඒක කිව්වහම බැංකුව ඒවා රැස් කරගන්නවා. විශේෂයෙන්ම ලාභාංශ වාගේ ආදායම් පොලි ලැබෙන අපි උදාහරණයක් කිව්වොත් එහෙම අපි අපේ පොලි ආදායම් යම් අපි මුදලක් ණයට දීලා තියෙනවා නම් අපිට ලැබෙන පොලිය ඊළඟට ණයගැතිව අපිට එවන සල්ලි ණයගැති ප්‍රේෂණ මේ වගේ ඒවා අපේ ගිණුමට කෙලින්ම එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ථාවර නියෝගයට ගෙවීම කරන්න පුළුවන්. දැන් ව්‍යාපාරිකයන්ට යම් යම් කටයුතු සඳහා නිශ්චිත වශයෙන්ම හා අඛණ්ඩව කළ යුතු ගෙවීම් තියෙනවා. ඒවා අපි නිතර නිතර ගෙවීම කරන්න ගියාම ඒක කරදරයක්. ඒක නිසා අපිට බැංකුවට නියම කරන්න පුළුවන් නිශ්චිත දිනයකදී නිශ්චිත මුදල් ප්‍රමාණයක් අඛණ්ඩව ගෙවීමට ඇති මුදලක් ගෙවන ලෙස ඒකට තියෙනවා ආකෘති පත්‍රයක්. ඒක පුරවලා බැංකුවෙන් ලිඛිත ඉල්ලීමක් කරාම ඒ ඉල්ලීමට අනුව බැංකුව ස්ථාවර නියෝගය අර්ථයේ ගෙවීම කරනවා. රක්ෂණ වාරිකය, ණය වාරිකය මට ගෙවල් කුලියක් මගේ ගෙවන්න තියෙනවා නම් ඒ ගෙවල් කුලිය එහෙම නැත්නම් ගොඩනැගිලි කුලිය ඒ වගේ දේවල් ගෙවීම කරන්න කියලා බැංකුවට නියෝග කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන විශේෂත්වය තමයි බැංකු ප්‍රකාශයක් ලැබෙනවා. ජංගම ගිණුම් හිමියා බැංකුවත් එක්ක කරපු ගනුදෙනු ඇතුළත් කරලා බැංකු ප්‍රකාශයක් ජංගම ගිණුම් හිමියාට එවනවා. කවුද එවන්නේ? බැංකුව විසින්. ඒක බැංකු ප්‍රකාශය කියලා කියනවා. ඒ ප්‍රකාශය අපිට මාසිකව ලබා ගන්න පුළුවන්, ත්‍රිමාසිකව ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මහා පරිමාණ ව්‍යාපාරයක් නම් අපිට සතියේ සතියට සති දෙකෙන් දෙකට ඒ අවශ්‍ය පරිදි ලබා ගන්න පුළුවන්. ඒ තුලින් බැංකුව විසින් ව්‍යාපාරයට අයත් ගිණුමේ සටහන් කළ තැන්පතු චෙක්පත් නිකුත් කිරීම ගිණුමේ ශේෂය දැනගන්න පුළුවන්. ඒ කියන්නේ තැන්පත් කරපු මුදල් ඒකේ තියෙනවා. අපේ ගිණුමේ තැන්පත් කරපුවා, අපේ ගිණුමෙන් ගෙවීම කරපුවා, බැංකුව අය කරපු බැංකු ගාස්තු, චෙක්පොත් ගාස්තු, ස්ථාවර නියෝගයට ගෙවීම, ඊළඟට ඍජු ප්‍රේෂණ මේ සියල්ල අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම ශේෂය අපිට දැනගන්න පුළුවන්. එතකොට දැන් අපි මේ ඔයාලා දන්නවා මේ බැංකුවේ වන බැංකු ප්‍රකාශනයේ ශේෂයයි ව්‍යාපාරය පැත්තෙන් හදපු බැංකු ගිණුමේ ශේෂයයි අසමාන වුණොත් එහෙම අපි මෙතනදී වැඩක් කරා බැංකු සැසුම් ලේඛනය කියලා ලේඛනය හදුවා. මොකද ඒ ශේෂයන් දෙක අසමාන වීමට හේතු තියෙනවා. මොකද මේ දෙගොල්ලෝ මේ ගනුදෙනු කරනකොට කාලපමාවක් වෙනවා. ඒක නිසා මේවා අසමාන වෙන්න පුළුවන්. ඒ අසමාන වීමට හේතු හොයලා
හදන ලේඛනයේ තමයි අපි බැංකු සැසුම් ලේඛනය කියලා කිව්වේ. ඒ අභ්‍යාස අපි කරා 10 පන්තියේදී. එතකොට මේක ඒ සඳහා උදව් කරගන්න පුළුවන් බැංකු ගිණුමේ දැක්වෙන ශේෂයයි ව්‍යාපාරය හදන ව්‍යාපාරය පිළියෙල කරන බැංකු ගිණුමේ දැක්වෙන ශේෂයයි බැංකු ප්‍රකාශයේ දැක්වෙන ශේෂයයි අතර වෙනසක් නම් ඒකට හේතු අනාවරණය කර ගැනීම සඳහා මේ ප්‍රකාශය වැදගත් වෙනවා. මේ ඒ බැංකු ප්‍රකාශයක ආකෘතියක් ඔබ 10 පන්තියේත් මේක දැක්කා. ඒකෙත් තියෙනවා මේ චෙක්පත් දිනය, චෙක්පත් අංකය, මුදල, ඊට පස්සේ මේ නිකුත් කිරීම, තැන්පත් කිරීම සහ ශේෂය. නිකුත් කරනකොට ශේෂය අඩු වෙනවා, තැන්පත් කරනකොට ශේෂය වැඩි වෙනවා. ඒක තමයි මේකේ තියෙන අවසානයේ මේක ශේෂය දැක්වෙනවා. ඊළඟට අපි චෙක්පතක් කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගනිමු. මේක 1927 විනිමය පත්‍ර ආඥාපනතේ ඉල්ලුවිට ගෙවීම සඳහා බැංකුවරු වෙත කෙරෙන ලිඛිත නියෝගයක් විදිහට තමයි නිර්වචනය කරලා තියෙන්නේ. නමුත් අපි 11 වෙනි සිලබස් එකේදී 22 දී මෙන්න මෙහෙම අපි නිර්වචනය කරනවා. ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් එහි නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරන ලිඛිත නියෝගය චෙක්පතක් ලෙස හැඳින්විය හැකිය. එහෙම තමයි චෙක්පතක් නිර්වචනය කරලා තියෙන්නේ. ජංගම ගිණුමක් ආරම්භ කරාම මේ වගේ චෙක්පත් ඇතුළත් චෙක් පොතක් ලබා දෙනවා. දැන් අපි නිර්වචනයේ දිහා නැවත බලුවොත් එහෙම මම ඒක නැවත පැහැදිලි කරනවා. ජංගම ගිණුම් හිමියෙකු විසින්. දැන් මෙතන අත්සන් කරන්නේ ජංගම ගිණුම් හිමියා. ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක්, මෙතන නිශ්චිත මුදල සඳහන් කරනවා. නිශ්චිත මුදලක් මෙතන මුදල සඳහන් කරන්නේ එහි නම සඳහන් පුද්ගලයාට, මෙතන නම සඳහන් කරනවා. මම පැහැදිලි කරනවා ඒවා. නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන්නාට ගෙවන ලෙස බැංකුවට කරන ලිඛිත නියෝගයක් තමයි චෙක්පතක් කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ජංගම ගිණුම් හිමියෙක් විසින්, මෙතන අත්සන් කරන්නේ ජංගම ගිණුම් හිමියා. මේ චෙක්පත ලැබෙන කෙනා ජංගම ගිණුම් හිමියා. ජංගම ගිණුම් හිමියෙක් විසින් නිශ්චිත මුදලක් එහි නම සඳහන් තැනැත්තෙකුට නිශ්චිත දිනයකදී ගෙවන ලෙස බැංකුවට කරන ලිඛිත නියෝගයක් තමයි චෙක්පතක් කියලා කියන්නේ. චෙක්පත නිර්වචනයේදී ඔය කියන කාරණා සියල්ල අන්තර්ගත වෙන්න ඕනේ. නැත්නම් නිර්වචනයන් වලදී ලකුණු ලබා දෙන්නේ නැහැ. ඒතකොට චෙක්පතට සම්බන්ධ පාර්ශ්ව තුනක් තියෙනවා. චෙක්පත ලියන ජංගම ගිණුම් හිමියා, ඊළඟට ජංගම ගිණුම හිමි බැංකුව. දැන් බැංකුවට තමයි මේ අනකරු අන කරන්නේ. එතකොට එයා තමයි අන ලද්දා. චෙක්පත ලියන කෙනා තමයි ජංගම ගිණුම් හිමියා. එයා අනකරු. එයා අන කරන්නේ ජංගම ගිණුම් තියෙන බැංකුවට, තමන්ගේ බැංකුවට අන ලද්දා. ඊළඟට චෙක්පතේ නම සඳහන් තැනැත්තාට තමයි අපි ආදායකයා කියලා කියන්නේ. චෙක්පතේ නම සඳහන් තැනැත්තාට අපි ආදායකයා කියලා කියනවා. දැන් අපි ජංගම ගිණුමක් කියන එක මීට ඉස්සෙල්ලා අපි කතා කරලා තියෙනවා. චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට හැකියාව ඇති ගිණුම් වර්ගයක් එසදා වාණිජ බැංකුව විසින් ජංගම ගිණුම් හිමියාට චෙක් පොතක් ලබා දෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජංගම ගිණුම් ආරම්භ කිරීමට අවසරය දී ඇත්තේ වාණිජ බැංකු වලට විතරයි. එතකොට වාණිජ බැංකු දැන්ට 26ක් තියෙනවා. වාණිජ බැංකුව අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රජයේ වාණිජ බැංකු දෙකයි තියෙන්නේ. ලංකා බැංකුවයි මහජන බැංකුවයි. පෞද්ගලික අනිත් සියලුම ඒවා අනිත් 24ම පෞද්ගලිකාංශයේ වාණිජ බැංකු. මේ අතර මේ වාණිජ බැංකු 26 අතර දේශීය බැංකුත් තියෙනවා, විදේශීය බැංකුත් තියෙනවා. මේවට උදාහරණ කිහිපයක් මෙතන දාලා තියෙනවා. මේ රජයේ වාණිජ බැංකුවේ පෞද්ගලික ඒවා සෙලාන් කොමර්ෂල්, හැඩ නැෂනල්, සම්පත් යුනියන්, පෑන් ඒෂියා, නේෂන් ට්‍රස්ට් වගේ. ඊළඟට චෙක්පතක මූලිකාංග අපි හඳුනා ගන්න ඉස්සෙල්ලා දැන් මේ චෙක්පත මම නැවත නිර්වචනය කරන්න. මේ ඉන්නේ ජංගම ගිණුම් හිමියා. ඒ කියන්නේ ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් එහි නම සඳහන් තැනැත්තාට නිශ්චිත දිනකදී ගෙවන ලෙස ජංගම ගිණුම් හිමි බැංකුවට
කරන ලිඛිත නියෝගයක්. ඒක තමයි චෙක්පතක් කියලා කියන අපි නිර්වචනය ගන්න පුළුවන් මේ. ජංගම ගිණුම් හිමියෙක් විසින් ඒ සඳහන් නිශ්චිත මුදලක් නම සඳහන් තැනැත්තෙකුට නිශ්චිත දිනකදී නම සඳහන් තැනැත්තෙකුට හෝ රැගෙන එන්නාට නිශ්චිත දිනකදී ගෙවන ලෙස බැංකුවට කරන ලිඛිත නියෝගයක් තමයි චෙක්පතක් කියලා කියන්නේ. අපි චෙක්පතට සම්බන්ධ පාර්ශ්ව අපි හඳුනාගත්තොත් එහෙම පළවෙනි පාර්ශ්ව මේ චෙක්පතක මූලිකාංග අපි හඳුනාගත්තොත් එහෙම පළවෙනි මූලිකාංගය තමයි බැංකුවේ නම. ඒතර අපි බැංකුවේ නම මෙතන තියෙනවා. මේක නම් කොමර්ෂල් බැංකුවේ චෙක්පතක්. බැංකුවේ නමයි බැංකු ශාඛාවේ නමයි. එක මූලිකාංගයක් චෙක්පතක තියෙන බැංකුවේ නම සහ බැංකු ශාඛාවේ නම. ඒකට ඒ ශාඛාවේ නමත් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ අන රද්ද තමයි බැංකුව කියලා කියන්නේ. ඒතකොට මෙතන කොමර්ෂල් බැංකුවට තමයි අන කරලා තියෙන්නේ. එයාට අපි කියන්නේ මේ පළවෙනි මූලිකාංගය තමයි බැංකුවේ නම චෙක්පතේ ඉහළ කෙළවරේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනි මූලිකාංගය තමයි දිනය. දිනය මෙතන තියෙනවා. එතකොට දිනය ලියනකොට දිනය මාසය වර්ෂය වශයෙන් දිනය නිවැරදිව ලියන්න ඕනේ. ඊළඟ මූලිකාංගය හෝ රැගෙන එන්නාට කියන පද හැබැයි මේවා 11 මට්ටමේදී මේ මූලිකාංගය වල මතක තියාගත්තේ නැතුවට කමන්නේ. මේ මූලිකාංග අපි 12 13 දී තමයි කතා කරන්නේ. මේක ගැටලුවක් නෑ මතක තියාගත්තේ නැත්නම් මම මතක තියාගන්න ඕනේවා ඊළඟට කියන්න. ඊළඟට මෙතන ලියනවා මේ ආදායකයාගේ නම. මේ නම ලියනකොට මේ පේ කියන මුලින්ම පටන් ගන්න ඕනේ. මෙතනින්ම මේ කෙළවරෙම පටන්ගෙන එතන ඉඳ තියන්න බෑ. මේ දකුණු පස ඉඳ තියෙනවා නම් මෙතන මේ මෙතෙන්ට යනකම්ම ඉරක් ගහන්න ඕන චෙක්පත ලියනකොට ඒක වැදගත්. මෙතන නම නිවැරදිව ලියන්න ඕනේ. ඒක ඊළඟ මූලිකාංගය. ඊළඟ මූලිකාංගය තමයි මුදල් අකුරෙන් සහ ඉලක්කමෙන්. අකුරෙන් සහ ඉලක්කමෙන් මෙතන ලියනකොට ඒකත් මේ රුපියල් මෙතන ඉඳ තියෙන්න ඕනේ මේක මේ විතරින්ම පටන් ගන්න ඕනේ. දකුණු පසේ අකුරෙන් ලියලා ඉඳ තියෙනවා නම් මෙහෙම ගෙවුණු යන තැනකට යනකම් ඉරි ගහන්න ඕනේ. ඊළඟට මෙතන අකුරෙන් ලියනකොට ඉලක්කමෙන් ලියනකොට මෙහෙම පේවි සටහන් ලියන්න නැත්නම් මෙහි තව ඉලක්කම් එකතු කරන්න පුළුවන්. එතකොට මේ අකුරෙන් සහ ඉලක්කමෙන් ලියන වටිනාකම සමාන වෙන්නත් ඕනේ. ඊළඟට ගෙවුණු යන විධානය එක 11 මට්ටමේදී අවශ්‍ය නැහැ. ඊළඟට අනකරුගේ අස්සන ඒක අපිට අවශ්‍යයි. මේ අනකරු තමයි ජංගම ගිණුම් හිමියා. ඊළඟට වැදගත් මූලිකාංගය තමයි චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුව. මේකෙන් තමයි චෙක්පත නිෂ්කාශනය කරන්න, ඒ කියන්නේ චෙක්පත් බේරුම් කරන්න කියවන්නේ. ඒතකොට ඒකේ ඉස්සෙල්ලම තියෙනවා චෙක්පත් අංකය. ඒ චෙක් පොතේ අංකය, මේ කොලේ අංකය මෙතන සඳහන් වෙලා තියෙනවා. ඒතකොට මෙතන චෙක්පතේ අංකය සඳහන් වෙලා තියෙනවා. ඒ කොලේ අංකය දැන් පොතේ දුන්නාම ඒ පොතේ චෙක් මේ කොලේ අංකය තමයි මෙතන තියෙන. ඒක මේ කොටසෙත් මෙතන තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා බැංකුවේ අංකය. මේ 7056 කොමර්ෂල් බැංකුවේ අංකය තමයි ඊළඟට තියෙන්නේ. ලංකා බැංකුවේ අංකය 7010. මහජන බැංකුවේ මට මතක හැටියට 7035 වෙන්න ඕනේ. බලමු අපි ඒක. එතකොට මේ මෙතන බැංකුවේ අංකය. ඒතර මේ කුරුණෑගල මේ ශාඛාවේ අංකය තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා ජංගම ගිණුම් හිමියාගේ ගිණුම් අංකය. ජංගම ගිණුම් හිමියාගේ ගිණුම් අංකය තියෙනවා. ඒතකොට මෙතන තියෙනවා චෙක්පත් අංකය, බැංකුවේ අංකය, බැංකු ශාඛාවේ අංකය, බැංකු ගිණුම් අංකය. මේකට අපි චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුව කියලා කියන්නේ magnetic in character recognize MICR තීරුව කියලා කියනවා. ඒතකොට මේකේ වැදගත් මූලික අංගයක් චෙක්පතේ තියෙන. චෙක්පත කියවන්න පාවිච්චි කරන්නේ මේක. ඊළඟට චෙක්පතේ අවසාන මූලිකාංගය තමයි පිළිපත. ඒ කියන්නේ චෙක් එක ලියලා ඒ නිකුත් කරන් පස්සේ ඉතිරි වෙන කොටස. එතන ඒකේ දිනේ සටහන් මේක තමයි අපිට ගිණුම් තැබීමේදී වැදගත් වෙන්නේ. අපි මූලාශ්‍ර ලේඛනයක් හැටියට පාවිච්චි කරන. එතනදී මේ විස්තර ටික අපි ලියා ගන්න ඕනේ.
මෙතන දිනය මේ චෙක් පත ලියපු දිනය ඊළඟට කාටද ලිව්වේ මේ චෙක් පතේ මෙතන මේ චෙක් පතේ වටිනාකම අපිට ගිණුමේ ශේෂය අපිට දන්නවා නම් මෙතන ගිණුමේ ශේෂය ලියන්න ඕනේ. තැන්පත් කරපු චෙක් පතක් නම් මෙතන ලියන්න ඕනේ. නිකුත් කරපු චෙක් පත නම් මෙතන ලියනවා. දැන්ට මේ එක්ක තැන්පත් කරන් පස්සේ එහෙම නැත්නම් නිකුත් කරන් පස්සේ මේ චෙක් කොලේ මේ චෙක් එක දුන්නාන් පස්සේ මෙතන ඉතිරි වෙන ශේෂය ඒ ගිණුමේ ජංගම ගිණුමේ. ඉතින් මේවා තමයි චෙක් පතක මූලිකාංග. ඔයාලා මතක තියාගන්න මේ මූලිකාංග වලින් විශේෂයෙන්ම බැංකුවේ නම ඊළඟට මෙතන දිනය ඊළඟට ආදායකයා ඊළඟට මුදල අකුරෙන් සහ ඉලක්කමෙන් ඊළඟට අනකරු කවුද අනකරුගේ අසන යොදන තැන ඊළඟට මේ MICR තීරුව පිළිපත මේ ටික මතක තියාගන්න ඕනේ. එතකොට දැන් මේ MICR තීරුවේ කිසිවක් ලියෙන්න බෑ. මේ අනකරුගේ අසන යොදනකොට මේකේ වදින්න බෑ. ඒවා තමයි අපි චෙක් පතක දකින්න තියෙන මූලිකාංග. එතකොට මේ චෙක් පත ලියනකොට අනිවාර්යයෙන්ම නිවැරදිව දිනේ යොදන්න ඕනේ. ආදායකයාගේ නම පැහැදිලි අකුරෙන් ලියන්න ඕනේ. ඉලක්කමෙන් හා අකුරෙන් ලියන වටිනාකම සමාන වෙන්න ඕනේ. චෙක් පතේ වැරදුනොත් එහෙම මේ අකුරක් වැරදුනොත් එහෙම එතන තනියකින් කපලා චෙක් පතේ සංශෝධනය නැත්නම් මේවා පැහැදිලිව නිවැරදි කර කෙටි අසන යොදලා සනාථ කරන්න ඕනේ. ඊළඟට චෙක් පතට අදාළ තොරතුරු පිළිපතේ අදාළ මේ තොරතුරු ටික සඳහන් කරන්න ඕනේ. මේ ලියපු චෙක් පතේ තොරතුරු සඳහන් කරන්න ඕනේ. ඊළඟට චෙක් පතේ චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුවේ කිසිවක් ලියන්න බෑ. ඊළඟට මේ මෙතන අසන යොදනකොට බැංකුවට දීලා තියෙන අර මැන්ඩේට් එකේ දීලා තියෙන ආදර්ශ අසනට අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. ඊළඟට චෙක් පත විකෘති කිරීම, පොඩි කිරීම, ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. විකෘති කරන්න හොඳ නැහැ. එක උඩ එක ලියන්න හොඳ නැහැ. කටු ගන්න හොඳ නැහැ. එහෙම කරන්නේ. එතකොට චෙක් පතට මුදල් නගව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒවා චෙක් පතක් ලියීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරන චෙක්පත් රේඛනය ගැන. චෙක්පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම චෙක්පත් රේඛනය කිරීම කියලා කියනවා. සමාන්තර රේඛා දෙක තුල හෝ සමාන්තර රේඛා නොමැතිව බැංකුවක නමක් සඳහන් කිරීමද රේඛනයක් ලෙස සලකනවා. චෙක්පතට වැඩි ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා චෙක්පත් රේඛනය කරන්න විට එහි සඳහන් මුදල බැංකු කවුන්ටරයෙන් ලබා ගන්න බෑ. මුදල් ලබා ගැනීම සඳහා රේඛිත චෙක්පතක් බැංකු ගිණුමක තැන්පත් කරන්න ඕන. චෙක්පතක් රේඛනය කිරීම මගින් චෙක්පත් සඳහන් මුදල නියමිත පුද්ගලයාට ලැබෙන බව තහවුරු කරන්න පුළුවන්. එතකොට දැන් චෙක්පත් රේඛනය කරන්නේ චෙක්පතට වැඩි ආරක්ෂාවක් දෙන්න. රේඛනය නොකරපු චෙක්පතක් බැංකු කවුන්ටරේට දීලා අරගෙන යන කෙනාට මුදල් බවට පත් කරගන්න පුළුවන්. එතකොට අතට සල්ලි ලැබෙනවා. නමුත් චෙක්පතක් රේඛනය කරාම අතට නෙමෙයි සල්ලි ලැබෙන්නේ ජංගම ගිණුමක දාලා තමයි, ඒ කියන්නේ ජංගම ගිණුම තැන්පත් කරලා තමයි ඉන් පසුව තමයි මුදල් ලබා ගන්න වෙන්නේ. ඒ කියන්නේ අතට නෙමෙයි සල්ලි දෙන්නේ, පොත්තට සල්ලි දෙන්නේ. එතකොට මේ දෙක අතර ප්‍රධාන වෙනස ඒක තමයි බැංකු කවුන්ටරෙන් සල්ලි ගන්න බෑ. අපි ජංගම ගිණුමක තැන්පත් කරලා පස්සේ ඒ පොතේ තැන්පත් වුණාන් පස්සේ පුළුවන් අපිට මුදල් ලබා ගන්න. ඒකයි රේඛිත චෙක් සහ රේඛනය නොකරපු චෙක්පතක් අතර වෙනස. එතකොට චෙක්පතක් රේඛනය කරනවා කියන්නේ මේ විදිහට සරල සමාන්තර රේඛා දෙකක් මේකේ ගහන්න පුළුවන්. චෙක්පතක් රේඛනය කරනකොට මේ විදිහට ව්‍යාපාරිකව බොහෝ දුරට මෙහෙම චෙක්පත් රේඛනය කරනකොට දැන් මේ විදිහට ඉරි දෙකක් ගහනවා. මේ විදිහට ඉරි දෙකක් ගහන්න පුළුවන්. එතකොට මේ විදිහට කොහේ හරි ඉරි දෙකක් ගැහුවොත් සමාන්තර රේඛා දෙකක් මේ අතර උනත් ගහන්න පුළුවන්. එතකොට ඒක තමයි අපි චෙක්පත් රේඛනය කරලා කියන්නේ. දැන් සාමාන්‍ය රේඛනයකදී මේ රේඛනය තුල මේ රේඛනය තුල බැංකුවක නමක් සඳහන් කරන්න පුළුවන්. විශේෂ රේඛනයේදී සාමාන්‍ය රේඛනයේදී බැංකුවක නමක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි විශේෂ රේඛනයේදී සමහර විට මේ ඉරි දෙකක් නැතුව බැංකුවක නමක් මේ අතර ලිව්වත් එතකොට රේඛන වර්ග දෙකයි සාමාන්‍ය රේඛනය. බැංකුවක නමක් සඳහන් වූ රේඛනය විශේෂ රේඛනය කියලා කියන්නේ බැංකුවක නමක් සඳහන් වන රේඛනය. මේ ඉරි දෙකක් තියෙන්නේ නැතුව බැංකුවක නමක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉරි දෙකක් ඒකට අවශ්‍යම නැහැ. ඒක විශේෂ රේඛනය.
දැන් අපි ඊළඟ රේඛන වර්ග කතා කරන්නේ මේ රේඛන වර්ග දෙක ගැන කතා කරන උදාහරණ වලින් ඔයාලට රේඛන වර්ග දීලා තියෙනවා සාමාන්‍ය රේඛන වර්ග කීපයක් විශේෂ රේඛන වර්ග කීපයක්. නමුත් ඒවා ඔයාලට පැහැදිලි කරන්න 11 මට්ටමේදී අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම මෙතන යම් තාක් දුරට පැහැදිලි කරනවා. ඒතර මේ වගේ සාමාන්‍ය රේඛනයේ පළමු ක්‍රමය මේ කිසිවක් මේ රේඛනය ඇතුලේ සඳහන් වෙලා නැහැ. මේක ඔබට මේ වගේ චෙක් එකක් හම්බුනොත් කාගේ හරි ජංගම ගිණුමක තැම්පත් කරලා සල්ලි ලබා ගන්න පුළුවන්. ඔබට ජංගම ගිණුමක් නැත්නම් ඒ ජංගම ගිණුම විවෘත කරලා ඒකේ තැම්පත් කරලා පසු සල්ලි ගන්න පුළුවන්. ඒතකොට ගිණුමේ ඒක වැටුණාන් පස්සේ අපිට මුදල් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබට ජංගම ගිණුමක් නැත්නම් මේක වෙනත් පුද්ගලයෙකුට දීලා වෙනත් ජංගම ගිණුම හිමියෙකුට දීලා එයාගේ ගිණුමේ තැම්පත් කරලා ඔයාට සල්ලි ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේ එකක් මේකේ කරන්න පුළුවන්. විස්තර කිරීමක් මම හිතන්නේ 11 මට්ටමේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට මෙතන තියෙනවා ආදායකයා ගිණුමට පමණයි. ඒතකොට මේක ගොඩක් පැවරීම සීමා කරනවා කාටවත් වෙන කෙනෙකුට අතින් අත පවරන්න බෑ. මොකද මේක මෙයාගෙම ගිණුමේ ආදායකයා තමයි මෙතන සනජ්ජාසූරිය. එයාගෙම ගිණුමේ. මෙයා අනකරු, මෙයා ආදායකයා, මෙයා අනලද්දා. ඒතකොට මෙයාගෙම ගිණුමේ ඒක තැම්පත් කරලා සල්ලි ගන්න ඕනේ. ඒතකොට වෙන කාගවත් ගිණුම් වල දාන්න බෑ. මෙයා මේ සනජ්ජාසූරිය නමින් තියෙන ගිණුමක තැම්පත් කරලා සල්ලි ගන්න වෙන්නේ. මේකෙදී ගනුදෙනු කර නොහැකි කිව්වට ගනුදෙනු කරන්න පුළුවන්. මේක ගනුදෙනු කිරීමේදී පරිස්සම් වෙන්න. මේක තවත් කෙනෙකුගෙන් ගන්නවා නම් අපිට එයාට තියෙන අයිතියම තමයි අපිට හම්බෙන්නේ. එයා මේක හොරකම් කරලා මට දුන්නොත් එහෙම මටත් ඒ හොරා අයිතිය ලැබෙනවා. එතකොට මේක ගනුදෙනු කරන්න පුළුවන්. පැවරීමේදී හැඳුනුම්කම හා විශ්වාසය ඇතනම් පමණක් මේක ගන්න කියන එක තමයි කියන්නේ. ඒතර මේ සාමාන්‍ය රේඛන වර්ග තුන ඔයාලට තියෙනවා. ඊළඟට විශේෂ රේඛනයකදී මෙන්න මේ රේඛනය ඇතුලේ බැංකුවක නමක් සඳහන් වෙනවා. ඒතකොට මේක චෙක්පත තැන්පත් කරන්න වෙන්නේ මේ රේඛනය තුල සඳහන් බැංකුවක හෝ බැංකු ශාඛාවක ජංගම ගිණුමක දාලා තමයි සල්ලි ගන්න ඕනේ. ඒතකොට මේ රේඛනය තුල තියෙන බැංකුවේ ඕනෑම පුද්ගලයෙකුගේ ජංගම ගිණුමක දාලා සල්ලි ගන්න පුළුවන්. මේ රේඛනය මෙන්න මේ චෙක්පත තැන්පත් කරන්න වෙන්නේ මේ රේඛනය තුල සඳහන් බැංකු ශාඛාවේ විතරයි. ඒ බැංකු ශාඛාවේ ඕනෑම කෙනෙකුගේ ගිණුමක දාලා සල්ලි ගන්න පුළුවන් මේ චෙක්පත තුල. ඊළඟට මේක මේ අනිවාර්යයෙන්ම මේ ආදායකයාගේ නමින් තියෙන මහරගම මහජන බැංකුවේ ආදායකයාගේ නමින් තියෙන ගිණුමෙම තමයි තැන්පත් කරන්න. වෙන කාගවත් කොහෙවත් තැන්පත් කරන්න බෑ. මහරගම මහජන බැංකුවේ ආදායකයාගේ නමින් තියෙන මෙයාගේ නමින් තියෙන ගිණුමක දාලා තමයි සල්ලි ගන්න ඕනේ. එතකොට අපිට චෙක්පත ලැබෙන්න ඕන කෙනාටම මුදල් ගෙවන්න ඕන කෙනාටම මුදල් ලැබීම සලස්වන්න පුළුවන්. මේ ආරක්ෂාව වැඩිම හොඳම රේඛනය තමයි මේ රේඛනය. එතකොට අපිට මුදල් ලැබෙන්න ඕන කෙනාටම මුදල් ලැබීම සලස්වන්න පුළුවන්. හරි, එතකොට දැන් ඔයාලට කතා කරන්න තියෙනවා මේ චෙක්පතක් කාට හරි පවරනකොට ඒ චෙක්පතේ මුහුණ සඳහන් තියෙන නම. ඒ මුහුණ සඳහන් තියෙන නම ඒ විදිහට මෙතන ලියන්න ඕනේ. දැන් මම ඉස්සෙල්ලා කරපු චෙක්පතේ මුහුණට සඳහන් වෙලා තිබ්බේ නම මේ විදිහට ඒ ආදායකයාගේ නම ඒ විදිහටම මෙතන ලියන්න ඕනේ. එතකොට චෙක්පතේ මුහුණ සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයෙන් මොහුගේ අත් අකුරින් චෙක්පත පිටුපස ලිවීම චෙක්පත් පිරිසම් කිරීම කියලා කියනවා. එතකොට ව්‍යාපාරිකයෙකුට ලැබිය යුතු චෙක්පතක් යම් ගනුදෙනුවක් සඳහා වෙනත් කෙනෙකුට පවරනවා. කාට හරි ලියලා ඒකම දෙනවා නම් මට ලැබුණු චෙක්පත වෙන කෙනෙකුට පවරනවා නම් කියනවා මේ බැංකු ගිණුමක තැන්පත් කරනකොට මෙන්න මේ පිරිසම් කරන්න කියන. එතකොට මේ පිරිසම් කරන්න කියන අවස්ථා දෙකක් තියෙනවා. ව්‍යාපාරිකයා මේ මටනේ මේ චෙක්පත ලැබුණේ මම මේක කාට හරි දෙනවා. එතකොට මෙතන පිරිසම් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ චෙක්පත බැංකුවේ තැන්පත් කරනකොට පිරිසම් කරන්න කියනවා. එතකොට පිරිසම් කරන්න ඕනේ. පිරිසම් කිරීම මගින් තහවුරු වෙන්නේ තමාට මේ අදාළ චෙක්පතට අව්‍යාජ ඒ කියන්නේ හොඳ හිමිකමක් තියනවා කියලා. හරි, එතකොට ඔබට පුළුවන් මේ පැවරුම කරන්න. මේ මන් දීලා තියෙන චෙක්පත් ආකෘතිවල මේ චෙක්පත ලියන්න පුළුවන්. දැන් මේකේ අපි අමල් පෙරේරා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඔහු 2021 දින මිලදී ගන්න රුපියල් 50000ක් වටිනා බහඬ තොගයක් පී කමල් සාන්තට අංක 20.125 දරන ලංකා බැංකු චෙක්පතකින් ගෙවීම සඳහා තම ලිපිකරු නාමල් ගජනායකට පවරන ලදී.
තවද කමලසාන්ත තමන්ට ගෙවිය යුතු මුදලක් සඳහා මෙම චෙක්පත වෙනත් අයෙකුට පැවරීමට අවශ්‍ය වෙලා තිනවා. එතකොට පිටසංකරන්න වෙනවා. දැන් ලංකා බැංකුවේ අංකය 7010 සංඛ්‍යා අංකය 55. මං දීලා තියෙන චෙක්පත ආකෘතික වෙනස් වුණාට කමන්නේ අපි ලියමු මේක. දැන් මේ මෙතන අමල් පෙරේරා තමයි ජංගම ගිණුම් හිමියා. එයා තමයි අනකරු. කාටද මේක දෙන්නේ? කමල්සාන්තට. එතකොට ආදායකයා තමයි කමල්සාන්ත. දැන් මේකේ මේ ඔයාලා අමාරු දාන්න අමල් පෙරේරා තමයි මේක ලියන්නේ. නමුත් එයා අසං කරන්නේ අමල් පෙරේරා. එතකොට මෙයා ආදායක මෙයා අනකරු මෙයා ආදායකයා ලංකා බැංකුව තමයි අනලද්දා. ඒතකොට ලංකා බැංකුව චෙක්පතින් අපි ගවන්නේ. එයා තමයි අන ලැබෙන්නේ. එතකොට ඒක ඒ විදිහට අපිට ඒ මූලිකාංග ටික හඳුනාගත්තාම මේ චෙක්පත ලියන්න පුළුවන්. එතකොට මෙන්න මේවා හඳුනාගෙන ආදායකයාගේ නම ලියන්න මේ සිද්ධිය පදනම් කරගෙන ආදායකයාගේ නම ලියන්න, මුදල ඉලක්කමින් ලියන්න, මුදල අකුරෙන් ලියන්න, අනකරුගේ අස්සන යොදන්න, චුම්බක තීන්ත අක්ෂර තීරුව ලකුණු කරන්න, චෙක්පත නිකුත් කළ දිනය යොදන්න, බැංකු අංකය හඳුනාගෙන ලකුණු කරන්න, බැංකු ශාඛාවේ අංකය ලකුණු කරන්න, චෙක්පතේ අංකය ලකුණු කරන්න, පිළිපත සම්පූර්ණ කරන්න, අනලද්දා කවුරුන්දයි හඳුනා ගන්න, මෙම චෙක්පතට සාමාන්‍ය රේඛනයක් යොදන්න, විශේෂ රේඛනයක් බවට පත් කරන්න, මෙම චෙක්පත වෙන පුද්ගලයෙකුට පැවරීමට අවශ්‍ය ඇත. ඒ සඳහා පිරිසක් යොදන්න පුළුවන්. මේ දීලා තියෙන අභ්‍යාසය කරන්න. එතකොට චෙක්පත බැංකු ගත කිරීමේ පියවර ඔබට එකත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. චෙක්පත බැංකු ගත කරන්න නම් චෙක් පොත අරගෙන ඒ අදාළ පුද්ගලයාට චෙක්පත ලියන්න ඕන. නැත්තම් අපිට ලැබුණු චෙක්පතක් අපි මුදල් ලාච්චි දාලා තියෙන්නේ. ඒක එහෙනම් ලාච්චෙන් ඒ චෙක්පත අරගන්න ඕන. ඊට පස්සේ චෙක්පත අරගෙන අපි බැංකුවට යනවා. බැංකුවට ගිහිල්ලා මොකද කරන්නේ? මුදල් තැන්පතු කිරීමේ චෙක්පත් තැන්පතු කිරීමේ පත්‍රිකාව පුරවනවා. ඒකයි ඒකේ ගිණුම් අංකය එහෙම සඳහන් කරලා ඔයාගේ ජංගම ගිණුමේ අංකය සඳහන් කරලා මේ ඒ මුදල් චෙක්පත් තැන්පත් කිරීමේ පත්‍රිකාව පුරවන්න ඕන. පුරවලා ඉවරලා බැංකු කවුන්ටරයට දුන්නාම ඒක බැංකුවේ ගිණුම්ගත කරනවා. ওই ටික තමයි ඔක පියවර. ඒ කියන්නේ චෙක්පත ලාච්චුවෙන් ගන්න ඕන. ඒ කියන්නේ මුදල් ගිණුමෙන් ගන්න ඕන. ලාච්චුවෙන් ගන්නවා චෙක්පත. බැංකුවට යනවා. ඊට පස්සේ මුදල් තැන්පතු කිරීමේ පත්‍රිකාව පුරවනවා. ඔයාගේ හැඳුනුම්පතත් ලබා දෙනවා. ඊට පස්සේ අර චෙක්පත පුරවන මේ මුදල් චෙක්පත් තැන්පත් කිරීමේ පත්‍රිකාව පුරවනකොට අදාළ විස්තර ටික දාන්න ඕනේ. ඊට පස්සේ බැංකු කවුන්ටර් දෙනවා. එයා ඒකේ බැංකු ගිණුමේ අපේ තැන්පත් කරනවා. ඒතර මේ දෙන ලද ආදර්ශ චෙක්පතකට තොරතුරු පහක් ආදර්ශනය කිරීම මේකත් කරන්න පුළුවන් ඔයාලා. චෙක්පතක් ඇඳලා ඉවරලා මේ කොටස කරන්න. මේ චෙක්පතක් අඳින්න අවශ්‍ය නිසා මම මේක ඔයාලට මෙතන දාලා තියෙනවා. මේක බලාගෙන අඳින්න පුළුවන්. හැබැයි මෙතන අර මේ දීලා තියෙන චෙක්පත මම අර අභ්‍යාස දීලා තියෙන චෙක්පත නෙමෙයි. ඒතොර චෙක්පත් මෙතන 7010 මේ ශාඛාවේ අංකය වෙනස්. අතන මම දුන්න අභ්‍යාසයේ එතන ඒ ශාඛා අංකය වෙනස්. ඒතොර ඒවා නම් කරනකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට මේක උපයෝග කරගෙන මෙතනින් ඉරක් ගහලා තියෙන්නේ. මෙතන පිටසම් කරන්න පුළුවන්. හරි, ඊළඟට අපි විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා අපි දැන් තැන්පතු ආශ්‍රිත සේවා කතා කරා. බැංකු සේවා ආශ්‍රිතයෙන් මෙතන කොටස් දෙකයි අපි කතා කරන්නේ. ඔයාලගේ විෂය දේශේ තැන්පතු ආශ්‍රිත සේවා සහ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. එහෙනම් අපි දැන් කතා කරන්නේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. දැන් භාණ්ඩයක් හෝ සේවයක් ලබා ගන්නකොට අපි මුදලින් මෙන්ම වෙනත් ගෙවීම් මාධ්‍ය යොදාගෙන අපිට ගෙවීම් කරන්න පුළුවන්. අපි දන්නවා මුදලේ විකාශනය. මිනිස්සු ඉස්සෙල්ලම මේ පාවිච්චි කරේ ද්‍රව්‍ය මුදල්. ඒ කියන්නේ සිප්පි කටු, වළං කටු, ඒ වගේ දේවල් අපි භාණ්ඩ උමාරු ක්‍රමයේ මුල් අවදිවලදී අපි මුදලේ විකාශනය කතා කරොත් ද්‍රව්‍ය මුදල් තමයි ඒ විදිහට පාවිච්චි කරේ. ඊට පස්සේ ද්‍රව්‍ය මුදල් භාවිතයේ ඒවා ඉක්මනින් නැස්සේ වෙනවා. හැමතැනම සුලභව තියෙනවා. ඒ හින්දා ඊළඟට ලෝහ වර්ග, ලෝහ කැබලි පාවිච්චි කරන්න පටන් ගත්තා. තඹ කෑලි, රිදී කෑලි, රන් කෑලි, යකඩ කෑලි, ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පටන් ගත්තා. දැන් ඒ වලත් වටිනාකම හරියට තක්සේරු කරන්න බැරි හින්දා ඊට පස්සේ මිනිස්සු ඒ වලින් කාසි, තඹ කාසි, රන් කාසි, රිදී කාසි වගේ ලෝහ කාසි පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඊළඟ යුග එනකොට මිනිස්සු අර ඒ ලෝහ කාසි, තඹ කාසි, රන් කාසි වල වටිනාකම වැඩිනේ. ඒක නිසා කාසි හා නෝට්ටු නිර්මාණය කරලා වර්තමානයේ ගනුදෙනු කරනවා, භාවිතා කරන්න පටන් ගත්තා.
ඊට පස්සේ මිනිස්සු බැංකු මුදල් බැංකුවත් එක්ක චෙක්පත් භාවිතා කරලා ගනුදෙනු කරන්න පටන් ගත්තා. අපි ඒවට කියන්නේ බැංකු මුදල් කියලා. අපි ඒවා කතා කරා. ඊට පස්සේ වර්තමානයේ බැංකු මේ විද්‍යුත් හා සංනිවේදන තාක්ෂණයේ භාවිතා කරමින් මුදල් ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ට හඳුන්වා දීලා තියෙනවා විද්‍යුත් මුදල්. අපි එහෙනම් මේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා ගැන කතා කරන්නේ. එතකොට මේ අපි විද්‍යුත් මුදල් යනුවෙන් හඳුන්වන්නේ මුදල් හා චෙක්පත් වෙනුවට ආදේශ කළ හැකි විද්‍යුත් ගෙවීම් ක්‍රම. ඒ කියන්නේ විද්‍යුත් ජාල හරහා මුදල් තැන්පත් කරලා ඒ කාඩ්පත් උපයෝග කරගෙන අපිට ගනුදෙනු කරන්න පුළුවන්. අපි ඒවා වර්ග කීපයක් හඳුනා ගන්නවා. ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ ණයපත් ගැන. දැන් එතකොට මේ ණයපතක් කියලා කියන්නේ බැංකුව වාණිජ්‍ය බැංකුව විසින් ණය පදනම් මත ගනුදෙනු කිරීම සඳහා නිකුත් කරන කාඩ්පත් විශේෂයක්. දැන් ඒ කාඩ්පතක් ලබා ගන්න ගනුදෙනුකරුට බැංකු ගිණුමක් තියෙන්න ඕනේ නැහැ. බැංකු ගිණුමක් තිබෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනුමත වෙළඳ ආයතනයකට ණයපත ඉදිරිපත් කරලා නිශ්චිත වටිනාකමක් දක්වා භාණ්ඩ හා සේවා මේ කාඩ්පත උපයෝග කරගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම ATM යන්ත්‍ර පාවිච්චි කරලා මුදල් යම් ප්‍රමාණයක් දක්වා යම් සීමාවක් ඒක බැංකුවෙන් බැංකුවට දාලා තියෙන ඒ සීමාවක් දක්වා මුදල් ගන්න පුළුවන්. එතකොට ණයපත් භාවිතා කොට ලබා ගන්න ණය වටිනාකම් පිළිබඳව බැංකුව විසින් ණයපත් හිමියාට නියමිත කාල සීමාව තුළදී දැනුම් දෙනවා. එම ණය වටිනාකම් බැංකුව වෙත PVBට ණයපත් හිමියා බැඳලා ඉන්නවා. දවස් 45ක මේ ගත්තු ණය ගෙවුවොත් පොලියක් හිමි වෙන්නේ නැහැ. නැත්නම් ඒ දවස් 45ක් ඇතුළත ගෙවන්න බැරුණොත් බැංකුව ලබා දෙනවා වාරික වශයෙන් ඒ පාවිච්චි කරපු ණය මුදල ගෙවන්න. එතකොට වාරික 10කින් විතර ගෙවනකොට දිනයක් දෙනවා මාස 10න් ගෙවන්න. දිනයක් ඒ නියමිත දිනයට ගෙවන්න ඕනේ. ඒ නියමිත දිනයට ගෙවුවේ නැත්නම් දඩ පොලියකුත් අය කරනවා. අර වාරික වශයෙන් ගෙවනකොට පොලියකුත් අය කරනවා. නියමිත දිනයට දැම්මේ නැත්නම් රුපියල් 900ක් 800ක් 700ක් ඒ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. දඩ පොලියකුත් අය කරනවා. ඒතකොට මේක අපි දැනගෙන තමයි පාවිච්චි කරන්න ඕනේ මේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරනකොට. ඒක නිසා මේ නැත්තම් අපි ණය උගලක වැටෙනවා ණය අමාරුක වැටෙනවා. ඒ හින්දා මේවා මේ අවශ්‍යතාවයට පමණක් ගනුදෙනු කළ යුතුයි. අපේ ගෙවීම් කටයුතු පහසු කරන්න දීලා තිබ්බට ණයක් දෙන්නේ. ඉතින් අපි මේ අපිටම දැන් සාමාන්‍යයෙන් ලංකා බැංකුව මහජන බැංකුව වගේ මේ දෙනවා රුපියල් 35000ක වගේ ණය මුදලක් මාසෙකට. ඉතින් ඒකෙන් අපි මේ මාසේ 10000ක් පාවිච්චි කරොත් ඊළඟ මාසේ පාවිච්චි කරන්න මේ ඒ 10000 ගෙවනකම් අය දෙන්නේ ඊළඟ මාසේ 25000යි. මේ 10000 ගෙවලා ඉවරනම් පස්සේ තමයි නැවත ඒකට එකතු කරන්නේ. ඉතින් මේ විදිහට ගනුදෙනු කරන්න පුළුවන්. විද්‍යුත් මුදල් දැන් මේවා පාවිච්චි කරනවා ගොඩක් වල. එතකොට මේ ණයපත් ආශ්‍රිත ගනුදෙනු සිදුවීම් විද්‍යුත් ජාල ඔස්සේ ස්වයංක්‍රීයව සිදු වෙනවා. දැන් ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන ප්‍රධාන ණයපත් ජාල වීසා මාස්ටර් කියන ජාලය, ඇමරිකන් එක්ස්ප්‍රස් එක, ඊට පස්සේ ඩිස්කවරි. දැන් මෙන්න මේ ණයපත් සම්බන්ධව පාර්ශව 4ක් සම්බන්ධ වෙනවා. එකක් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් තමයි මේ වීසා කියන ආයතනේ, මාස්ටර් ඉන්ටර්නැෂනල් ආයතනේ, ඇමරිකන් එක්ස්ප්‍රස් ආයතනේ, ඩිස්කවරි ආයතනේ. මේ ලෝකේ විශාල මේ මූල්‍ය සමාගම් එකතු වෙලා ලංකාවේ තියෙන මූල්‍ය ආයතන වාණිජ්‍ය බැංකු මේවා මේ කාඩ්පත් නිකුත් කරන්නේ. එතකොට මේ ණයපත් සංගමය සම්බන්ධ වෙනවා. ඒගොල්ලොන්ගේ මේ දීලා තියෙන්නේ මේ ඒගොල්ලොන්ගේ ලාංඡන. එතකොට මේ ණයපත් සංගමය මැදිහත් වෙනවා මේකට. ලංකාවේ මූල්‍ය ආයතන වාණිජ්‍ය බැංකුව මැදිහත් වෙනවා. එතකොට ණයපත් සංගමය, වාණිජ්‍ය බැංකුව, ඊට පස්සේ මේ වෙළඳසැල විකුණුම්කරු මේකට සම්බන්ධ වෙනවා. මොකද මේ අපි මේ ණයපත අරන් ගිහිලා අනුමත වෙළඳසැල වලින් ගනුදෙනු කරන්නේ. එතකොට ඒ විකුණුම්කරු ළඟ තියෙන්න ඕනේ මං ඉස්සලා රූපේ දාලා තිබ්බා විද්‍යුත් මුදල් පැවරුම් යන්ත්‍රයක්. ඒක හරහා සම්බන්ධ වෙනවා විකුණුම්කරුත්. ඊළඟට ණයපත් හිමියා මේ කාඩ්පත අරන් යන තැනත්තා. ඒතකොට ණයපත් හිමියා, විකුණුම්කරු, ඊළඟට වාණිජ්‍ය බැංකුව නැත්නම් මූල්‍ය ආයතන, ඊළඟට මේ ලෝකයේ තියෙන ණයපත් සංගම මේගොල්ලෝ එකතු වෙලා තමයි මේ ණයපත් සම්බන්ධ ක්‍රියාවලිය දියත් කරන්නේ. එතකොට ලංකාවෙත් වාණිජ්‍ය බැංකු ණයපත් ජාලවල අනුග්‍රහය ඇතුව ණයපත් නිකුත් කරනවා. ඒ ණයපත් කීපයක් සඳහා මේ නිදුස් තියෙන්නේ ලංකා බැංකුව C බැංක් වීසා, මහජන බැංකුව පීපල්ස් වීසා, ඒ වගේ කාඩ්පත් නිකුත් කරනවා. අනිකුත් සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, මේ හැම බැංකුවක්ම මේවා ණය කාඩ්පත් නිකුත් කරනවා.
ඊළඟට හරපත් කියලා කියන්නේ ඔබේ ජංගම මේ ඔබේ බැංකු ගිණුමට දෙන කාඩ්පත. හරපත් බැංකු ගිණුම ඇති මුදල් වලින් ඍජුවම ගෙවීම කරමට හැකි වෙන පරිදි වාණිජ බැංකු විසින් තම ගනුදෙනු කරනට නිකුත් කරන කාඩ්පතක් තමයි හරපතක් කියලා කියන්නේ. දැන් හරපත කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මොකද ඒකට හේතුව දැන් අපි බැංකුවෙන් සල්ලි ගන්න තමයි මේ හරපත් පාවිච්චි කරන්නේ. එතකොට එහෙම නැත්නම් අපි අනුමත වෙළඳසැල් වලින් ගනුදෙනු කරන්න තමයි මේ හරපත පාවිච්චි කරන්නේ. හරපතෙන් මුදල් ගන්නකොට බැංකුවේ තියෙන මුදල් අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ බැංකුව කරන්නේ ඒක බැංකු ගිණුම හර කරනවා. මොකද ඒ කියන්නේ ඒගොල්ලෝ වල්කීම් අඩු වෙනවනේ අපි සල්ලි ගන්න. එතකොට බැංකුව ඒක හර කරනවා. බැංකුව හර කරාම මොකද වෙන්නේ? බැංකුවේ මුදල් අඩු වෙනවා. ඒක නිසා තමයි මේක මේ හර කිරීම නිසා තමයි හරපත් කියලා පාවිච්චි කරන්නේ. ඒතර මේකට බැංකු ගිණුමක් තිබීම අනිවාර්යයි. බැංකුවේ දෙන මුදල් ඉවරනකම් ඒ මුදල් ශේෂය ඉවරනකම් ඒ සීමාවට යටත්ව බහණ්ඩාර සේවා මිලට ගන්න පුළුවන්. මෙමගින් බහණ්ඩාර සේවා ලබාගත් විට අදාළ වටිනාකම ඍජුවම බැංකු ගිණුම හර වෙනවා. හරපත් වල විශේෂත්වය වන්නේ ගනුදෙනුකට අදාළ නියමිත වටිනාකම ගැනුම්කරුගේ ගිණුමෙන් අඩු වෙලා බැංකුව හරහා විකුණුම්කරුගේ ගිණුමට මාරු වීම. හරපත භාවිතා කරමින් ස්වයංක්‍රීය ටෙලේ යන්ත්‍ර මගින් මුදල් ආපසු ලබා ගන්න පුළුවන්. ලංකාවේ සම්පත් සෙට් කොමර්ෂල් කැට් සුපර් ඒ වගේ නිකුත් කරාට දැන් වර්තමානයේ නම් කාඩ්පත් අර වීසා මාස්ටර් ඊළඟට ඇමරිකන් එක්ස්ප්‍රස් ඒ වගේ ණයපත් සංගම් එක්ක එකතු වෙලා තමයි මේ හරපොතු දැන් නිකුත් කරන අවස්ථා තියෙනවා. එතකොට එහි ක්‍රියාකාරීත්වයක් මේකේ තියෙනවා. මේ පීපල්ස් වීසා ඩෙබිට් කාඩ් එක, මේ සම්පත් වීසා ඩෙබිට් කාඩ් එක, මේ HNB වීසා ඩෙබිට් කාඩ් එකක්, මේක කොමර්ෂල් එකේ ඩෙබිට් කාඩ් එකක්. හරි ඊළඟට මේ ස්වයංක්‍රීය ටෙලේ යන්ත්‍ර අපි දන්නවා දැන් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකින් ගනුදෙනු කරුවන්ට මුදල් ගන්න පුළුවන් විදිහට මේක අර අනුමත වෙළඳසැල් වලින් බහණ්ඩාර සේවා මිලට ගන්න බැරි කාඩ්පතක් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකින් ගනුදෙනු කරුවන්ට ලබා ගන්න පුළුවන් කාඩ්පතක්. දැන් ඔබටත් ඔබේ 14 plus 16 plus හරි ගිණුමක් තියෙනවා නම් ඒ වගේ බැංකු වල විවිධ නම් වලින් ගිණුම් අර්ග තියෙනවා. ඉතින් ඒ ඔබේ ගිණුමක් තියෙනවා. ඔබේ ගිණුමට ගන්න පුළුවන්. මේක ඔබටත් ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේකෙන් ස්වයංක්‍රීය ටෙලේ මැෂින් එකකින් සල්ලි ආපසු ගන්න විතරයි පුළුවන්. එතකොට මේ දැන් සාමාන්‍ය ඉතිරි කිරීමකින් ගනුදෙනු කරුවන්ට ලබාගත හැකි සේවාවන් සමාන සේවාවක් ලබා ගැනීමට හැකි වන පරිදි වාණිජ්‍ය බැංකු විසින් නිකුත් කරන කාඩ්පත් විශේෂය. පරිගණකයේ ආශ්‍රයෙන් ක්‍රියාත්මක කරන ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර භාවිත කරමින් ඉතුරුන් ගිණුමකින් මුදල් ලබාගත හැකි වන පරිදි මේක සකස් කරලා තියෙන්නේ. මේ කාඩ්පත් භාවිත කරලා තවත් ගිණුමකට මුදල් මාරු කරන්නත් පුළුවන්. ඒ වගේ සීමිත සේවාවන් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. වාණිජ්‍ය බැංකු විසින් නිකුත් කරන ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර කාඩ්පත් මේ වගේ අපිට දක්වන්න පුළුවන්. මහජන පෙට්, මහජන බැංකුව, ලංකා බැංකු සීනෙට්, සම්පත් බැංකු සෙට් ඒ වගේ කාඩ්. මේ වගේ ATM මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන්. ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කරන්න පුළුවන් මේ කාඩ්පත පාවිච්චි කරලා. මේ එවැනි ATM මැෂින් වලට උදාහරණ දැන් විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවේ වැදගත්කම වාසි අපි ගත්තොත් එහෙම ක්ෂණික බවක් තියෙනවා. ඉක්මනින් අපිට මේ ගනුදෙනු කරන්න පුළුවන්. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවන් කාර්යක්ෂම හා ක්‍රමානුකූලයි. සියලු කටයුතු විද්‍යුත් මාධ්‍ය හරහා කරන නිසා බැංකුවේ වගේම ව්‍යාපාරයේ ගනුදෙනු කරුගේ කාර්යයන් පහසුවෙන් හා ඉක්මනින් කරන්න පුළුවන්. කාලය ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඉක්මනින් මේ වැඩේ කරන්න පුළුවන්. අපිට මේ පද්ධති හරහා මේවා ශනිකව එනින්ද ගනුදෙනු ව්‍යාපාරිකයන්ට ඒ ගනුදෙනු මේ පද්ධති හරහාම වාර්තා වෙනවා. ඒකට ගිණුම් තැබීමත් ලේසි. ඒ වගේම ගනුදෙනු කරුට තමන්ගේ කාර්යයන් පහසුවෙන් ඉටු කරගන්න පුළුවන්. කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඒ නිසා මේ ශනික බව හේතුවෙන් විද්‍යුත් මුදල් අද ජනප්‍රිය වෙලා තියෙනවා. ඊළඟට මේ සාක්කුවේ දාගෙන පර්ස් එකේ දාගෙන අපිට සල්ලි අරන් යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට කාඩ්පත උපයෝග කරගෙන ගෙවීම් කරන්න පුළුවන්. ඒ හින්දා මුදල් එහා මෙහාගෙන යාමේ අවදානම මේ සේවාව නිසා අඩු වෙනවා. ඊළඟට සියලු තොරතුරු ස්වයංක්‍රීයව වාර්තා වෙනවා. එතකොට ගිණුම් තැබීමත් ලේසි. ගනුදෙනු වාර්තා වුණාම අපිට
පද්ධති හරහාම විවිධ software පාවිච්චි කරලා ගිණුම් වාර්තා හදන්නත් පුළුවන්. මේ ඒ කියන්නේ ගනුදෙනු මේ පද්ධති හරහා ස්වයංක්‍රීයව වාර්තා වෙන හින්දා පහසුවෙන් වාර්තා තබා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම නියෝජිතතාවත් ඉහළයි. ඊළඟට දවසේ ඕනෑම වෙලාවක ගනුදෙනු කරන්න පුළුවන්. දවසේ පැය 24 පුරාම, සතියේ දින 7 පුරාම, ඊළඟට දවස් 360 පුරාම, නිවාඩු දවස්වල, පොහොය දවස්වල ඕනෑම වෙලාවක අපිට මේ පද්ධතිය හරහා ගනුදෙනු කරන්න පුළුවන්. ඒ හින්දා ඒ වාසිය අපිට ඒකෙන් අත් වෙනවා. ඒ වගේම මේකේ සීමාවන් තියෙනවා. දත්ත විනාශ වීමේ අවදානමක් තියෙනවා. මොකද තාක්ෂණික දෝෂ සිදුවීම නිසා ඇතැම් අවස්ථාවල දත්ත විනාශ වීමේ අවදානමක් පවතින හින්දා ගැටලු මතුවෙන්න පුළුවන්. අපිට රහස්‍ය අංකය නැති වුණොත්, ඒවා අමතක වුණොත් ගනුදෙනු කිරීමේ ගැටලු මතුවෙනවා. ඒ වගේම තමයි නවාකාරී විද්‍යුත් වංචා වලට භාජනය වීමේ අවදානමක් තියෙනවා. ඒ කියන්නේ විද්‍යුත් කාඩ්පත් වල රහස්‍ය අංකය පැහැර අරගෙන වෙනත් කෙනෙකුට උනත් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ හින්දා මේ විද්‍යුත් වංචා අද බහුල වෙලා තියෙන හින්දා ටිකක් අවදානමකුත් තියෙනවා. ඊළඟට අමතර පිරිවැයක් දරන්න වෙනවා. දැන් ණයපත් වල ගෙවීම් පමා වූ විට ප්‍රමාද ගාස්තු, දඩ ගාස්තු ඉහළ පොලිය අය කරනවා. ඒ වගේම තමයි අපි කාඩ්පත් පාවිච්චි කරලා තමන්ගේම ඒ කාඩ්පත නිකුත් කරපු බැංකුවේම මේ ATM මැෂින් එකකින් සල්ලි ගන්නකොට රුපියල් 5ක් කැපෙනවා. මගේ අපිත් ලංකා බැංකු කාඩ් එකක් තියෙනවා කියලා. මට ඒ ලංකා බැංකු ශාඛාවකින් සල්ලි ගන්නකොට කැපෙන්නේ රුපියල් 5යි ATM මැෂින් එක පාවිච්චි කරලා. හැබැයි කොමර්ෂල් බැංකුවේ, හැටන් නැෂනල් බැංකුවේ, මහජන බැංකුවේ වාගේ ATM මැෂින් එක පාවිච්චි කරලා සල්ලි ගන්නකොට රුපියල් 30ක් කැපෙනවා. ඒකට ඒ වගේ අමතර පිරිවැයක් දරන්න වෙනවා. ඊළඟට ඇතැම් වෙළඳසැල් වලදී ගෙවීම් කිරීමට භාවිතා කරන්න බෑ. මේක දැන් අපිට ගමේ තියෙන කඩේට ගිහිල්ලා දික් කරන්න බෑ මේ කාඩ්පත්. මොකද ඒවා පාවිච්චි කරලා ගෙවීම් කිරීමේ හැකියාව නැහැ. එහෙනම් මේවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වෙළඳසැල් හිමියන්ට චෙක් පතක් දුන්නත් එපා කියන්න පුළුවන්. ඒකයි මුදල් සහ මේ අනිත් මුදල් අතර වෙනස, විදුලි මුදල් අතර වෙනස. මොකද ඒවා මේ දෙද්දි ඒ වෙළඳසැලට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් වෙළඳසැල වලදී ගෙවීම් කරන්න භාවිතා කරන්න බෑ. හරි, එතකොට එපමණයි අපි මේ බැංකු සේවා යටතේ ඔයාලගේ මට්ටමේදී කතා කරන්නේ. එhmenan අපි ඊළඟ රක්ෂණ සේවා සම්බන්ධව කතා කරනවා. එතනදී අපි හමු වෙමු. මම ඒ වීඩියෝත් ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි සවන් දීම සම්බන්ධව.